අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන් හිතවතුනි ජනවහරේ කතාවක් තියෙනවා අලියාගේ තරම දන්නේ නැහැ කියලා. ඒ වගේම කියනවා අලියා මියන මොහොතේයි අලියාගේ තරම දැනගන්නේ කියලා. මේ කතාව බොහෝ වෙලාවට කියන්නේ අපි අපේ තරම අපේ හැකියා නොදන්නවා වගේ ඉන්න අවස්ථාවල. පුද්ගලිකව අපේ ජීවිතවල එහෙම අවස්ථා අපිටත් තියෙනවා. අපිට කරන්න පුළුවන් මොනවද, අපේ හැකියාව මොනවද, අපි දන්නේ මොනවද, අපි හඳුනාගන්නේ නැති අවස්ථා තියෙනවා. රටක් විදිහට මේ වගේ අවස්ථා තියෙනවද? රටක් විදිහට අපිට මොනවද තියෙන්නේ? අපිට මොනවද කරන්න පුළුවන්? අපිට බැරි වැඩක් තියෙනවද? මේ වගේ දේවල් දැනගෙන හිටියොත්, හඳුනගෙන හිටියොත් අපිට අර නොදැන කතරගම ගිහිල්ලා අතරමඟ නොනැවතී ඉන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි කල්පනා කරා අද දවසේ මේ ගැන කතා කරන්න. රටක් විදිහට අපිට මොනවද තියෙන්නේ? අපිට මොනවද කරන්න පුළුවන්? ඒ වගේම අපි මොනවගෙන්ද පරිස්සම් වෙන්න ඕනි කියන කාරණේ ගැන අපි අද දවසේ කතා කරනවා. ආර්ථිකය, දේශපාලනය, සංවර්ධනය, මේ හැම දෙයකම මේ වගේ දේවල් දැනගෙන සිටීම වැදගත් නිසා අද කාලාත්‍රේ කතා බහ තුලින් අපි ඒ ගැන කතා කරන්න සූදානම්. අද තෝරගත්තේ බොහොම පුළුල් විෂයපතයක්. සුබවාදී ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් උදෙසා මොනවද කරන්න ඕනි කියන කාරණේ ගැන අපි අද කතා කරනවා. අපේ මාතෘකාව තුට්ටු දෙකක් ඇති පෙට්ටකමක්. මේ ගැන කතා කරන්න අදත් සුපුරුදු විදිහටම මේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන, අවබෝධයක් තියෙන විද්වත් මණ්ඩලයකට අපි ආරාධනා කරා. විද්වත් මණ්ඩලය ඇවිදින්න ඉන්නවා. මම සූදානම් වෙන්නේ අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන විද්වත් මණ්ඩලය ඔබට හඳුන්වා දෙන්න. අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්මදිසානායක මහතා. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙනවා නීතිඥ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාකා සූර්යබණ්ඩාර මැතිණිය. ඒත් සමගින් අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුර කුමාරතුමන්ගේ මහතා. තිදෙනාටම ආයුබෝවන්. ආයුබෝවන්. ධම්මස රටක් විදිහට මේ අපේ රට ඇතුලේ නැත්තම් අපිට හිමි වූ සම්පත් තියෙනවද? ඔව්. මොනවද ඒ සම්පත්? සම්පත් පිළිබඳව මම හිතන්නේ අපි බැලිය යුත්තේ අපේම දෘෂ්ටි කෝණයකින්. ඒ කියන්නේ වෙනත් කෙනෙකුගේ දෘෂ්ටි කෝණයකින් බලනකොට සම්පත් කියලා පෙනෙන්නේ නැති දේවල් අපේ මූ දෘෂ්ටි කෝණයකින් අපිට බලන්න පටන් ගත්තොත් ඒවා සම්පත් විදිහට පේන්න පුළුවන්. මම එහෙම කියන්නේ හේතුව තමයි අපි සම්පත් හඳුනා ගැනීම, අපේ ආර්ථිකයේ දිගපල්ල හැඩරුව මේ සකස් කිරීම, ඒ වගේම ගත්තොත් එහෙම සංවර්ධනයේ දිශානතිය සහ ඒවායේ අරමුණු, ඒ වගේ රාමුව තීරණය කිරීම කියන එක මුළුමනින්ම අපි සිද්ධ කරන්නේ මේ අපි විසින් නිර්මාණය කරපු මූලාකෘතියක් ඇතුලේ නෙවෙයි. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේකට අපි අපේ අධ්‍යයන භාෂාවේ කියනවා මේ පැරඩයිම් එක අපේ නෙවෙයි. මේ ඒකයි. ඒ කියන්නේ මේ පැරඩයිම් එක අපේ එකක් නෙවෙයි. ඒතකොට අපි අනිත් අයට ගැලපෙන්න හදන හැමතිස්සෙම. මේක හරි අමාරු වැඩක්. නිසා නොකළ යුතු වැඩක්. ඒ කියන්නේ කරන්න අවශ්‍ය නැහැ මේක. ඒ නිසා පේන දෙයක් තමයි අපි හැමතිස්සම හිතනවා අපි එක්කෝ ගත්තොත් එහෙම අපි බැරි කට්ටියක්, එහෙම නැත්නම් ගත්තොත් එහෙම අපිට සම්පත් නැති කට්ටියක්, තවත් විදිහකට ගත්තොත් එහෙම අපිට කරන්න වැඩපිළිවෙලක් නැති කට්ටියක්, මේ විදිහට අපි සම්බන්ධයෙන් එක්තරා විදිහේ අව탁සියරුවක ඉන්නේ. නමුත් ඊට වෙනස්ව අපි හිතුවොත් එහෙම අපේ රටේ භෞතික සම්පත් ගත්තොත් එහෙම භෞතික සම්පත් පිළිබඳව අපිට අගහිගයක් නැහැ. අගහිගයක් නැහැ කියලා කියන්නේ ලෝකේ හැම තැනකම තියෙන සම්පත් අපිට තියෙනවා කියන එක නෙවෙයි. සමහර දේවල් අපිට අමුද්‍රව්‍ය විදිහට, එහෙම නැත්නම් ඉන්ධන විදිහට අපිට අපේ රටට ගෙන්නන්න ඕනේ. හැබැයි ඒවා අපේ රටේ නැහැ කියන එකෙන් ඇඟවෙන්නේ නැහැ අපිට වෙනස් සම්පත් නැහැ කියන එක. අපේ රටේ භෞතික සම්පත් සහ මානව සම්පත අතින් ගත්තොත් එහෙම ඊටාත්ම හොඳ තත්ත්වයක් තියෙනවා. නමුත් අපිට නැත්තේ ඊටාත්ම හොඳ කළමනාකරණයක්. මේ භෞතික සහ මානව සම්පත් අපි නිසි ආකාරයෙන් කළමනාකරණය කරනවාද කියන එක හිතුවොත් එහෙම එතන තමයි අපිට අර්බුදේ තියෙන්නේ. මම සරල උදාහරණයක් කියලා මුලම හරියේ මගේ කතාව නවත්තන්නම්. ඒක තමයි අපේ රටේ දැන් වෙන විට රාජ්‍ය සේවයේ ඉන්න 16 ලක්ෂයක් විතර සෙනගක්. මේ රටේ මේ රාජ්‍ය සේවාවේ කටයුතු මං හිතන්නේ 50 ලක්ෂයකින් වගේ කරන්නට පුළුවන්. ඒතර කෙනෙකුට අහන්න පුළුවන් එතකොට මේ අයට රස්සා දෙනවට ඔබ විරුද්ධද කියලා. නැහැ. මං කියන්නේ රටක සංවර්ධනය අත්පත් කර ගැනීමේදී රස්සා ලැබෙයි.
රස්සා හොයා ගනි රස්සා කරයි. රස්සා නැති අයත් සතුටින් ඉදී. මොකද රස්සා තියෙනට විතරක් පරිදීම නෙවෙයි රාජ්‍යක කාර්යභාරය විය යුත්තේ. රස්සා නැති අයත් ඉතාම සතුටින් තියෙන එක රාජ්‍යක කාර්යභාරයක්. මොකද මිනිසුන්ට ප්‍රීතිමත් ජීවිතයක් ලබා දීම රාජ්‍යයක ප්‍රධාන අරමුණක් වෙන්නට ඕනේ. මේ දේවල් අපිට කරන්න බැරි වෙලා තියෙන්නේ අපිට සම්පත් නැති නිසා නෙවෙයි දුලාශේ. තිබෙන සම්පත් අපි නිසි ලෙස කළමනාකරණය කළ නැති නිසා. ඇයි කළමනාකරණය නොවෙන්නේ? අපි සම්පත් දිහා බලන්නෙත් ඒ වගේම අපි අපේ රටේ ආර්ථිකය දිහා බලන්නෙත් ජාතික ප්‍රවේශයකින් නෙවෙයි. අපි බොහෝ දුරට බලන්නේ සහ බලලා තියෙන්නේ දේශපාලන ප්‍රවේශයකින්. ඒ නිසා මා හිතන්නේ ආර්ථිකයේ දිහාවේ දේශපාලනිකව බැලීම වැරද්දක් නැහැ අධ්‍යයනය කිරීමේදී. විශේෂයෙන්ම අපි රටේ දේශපාලන ආර්ථිකය ගැන අපි සාකච්ඡා කරනවා. අපි රටේ දේශපාලන ආර්ථිකය ගැන හදාරනවා. ආර්ථිකයේ දේශපාලනය ගැන කතා කරාට දේශපාලන ඇහැකින් අපි ප්‍රතිපත්ති තීන්දුව ගැනීමේදී ආර්ථිකය දෙස නොබැලිය යුතුයි. එහෙම වුණාට පස්සේ වෙන දේ තමයි තිබෙන සම්පත් කළමනාකරණය කිරීම කියන එක පැත්තකට ගිහිල්ලා එකිනෙකාගේ නැත්නම් එක එක බල කණ්ඩායම් වල බල ව්‍යාපෘති කළමනාකරණය කිරීම කියන එක දැවැන්ත හෙවණල්ලක් වගේ පතිත වෙනවා රටේ ආර්ථිකයේ මත. එහෙම පතිත වුණාට පස්සේ ආර්ථිකයට අමාරුයි. මේක හෙවණල්ලක් වුණාට ලොකු බරක්. මේක ඉස්සරහට අරන් යන්න අමාරුයි. අරන් ගියාට පස්සේ අපිට කියන්න වෙන්නේ අර කතාව තමයි මොකද්ද? නටන්න බැරි පොළොව ඇදයි කියලා. දියුණුවක් නැත්තේ සම්පත් නැති නිසා කියලා. මගේ තර්කය තමයි සම්පත් නැති නිසා නෙවෙයි තිබෙන සම්පත් නිසි ලෙස කළමනාකරණය කරන්න දන්නේ නැතිකම තමයි අපේ රටේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතුව. මහාචාර්යතුමා මේ පිළිබඳව ඔබේ අදහස මොකක්ද? අපේ රටේ සම්පත් තියෙනවද? තියෙනවා නම් ඒ මොනවද? අපේ රටක් හැටියට අපිට සම්පත් තියෙනවා. ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට සුවිශේෂී සම්පත් තියෙනවා. අපිට සම්පත් ඇතත් නැතත් මිනිස්සුයෝ ඉන්නවා. ලෝකේ සම්පත් නැති රටවල් ඉතා හොඳින් ජීවත් වෙනවා. ආර්ථිකයත් හොඳයි, සමාජයත් හොඳයි. තියෙන පරිසරයත් හදාගෙන තියෙනවා. දැන් ඩුබායි කියන රට ගත්තොත් මේ මොන සම්පතක්වත් නැහැ. මානව සම්පත විතරයි. එතකොට හැබැයි අපි කළමනාකරණයේදී අපි බලන්න ඕන අපට තියෙන සම්පත් වගේම අපිට තියෙන අපේ හොඳ දේවල් වගේම නරක දේවල් මොනවද? අපිට තියෙන අවස්ථා මොනවද කියන එක අපි හිතන්න ඕනේ. රටක් හැටියට ගත්තොත් ලංකාව කියන්නේ මේ ලෝකේ තියෙන සුවිශේෂීම රටක්. මේක පිහිටීමකින් ගත්තත් මේ ඉන්දියන් සාගරේ මේකේ ස්වභාව සෞන්දර්යය අතින් ගත්තත් දේශගුණයේ කාලගුණයේ අතින් ගත්තත් මානව සම්පත අතින් ගත්තත් මේවා තමයි රටකට වැදගත්ම දේවල්. රටකට වැදගත්ම දේවල් ඔක්කොම අපි ළඟ තියෙනවා. පැය 24 වැඩ කරන්න පුළුවන්. 365 දවසේ වැඩ කරන්න පුළුවන් මේ කොළපාට ලංකාව පුරාම තියෙනවා. ජීවත් වෙන්න හොඳ සෞම්‍ය දේශගුණයක්. ඕන තැනක ඕන දෙයක් වැවෙනවා. හොඳ මානව සම්පතක් තියෙනවා. දැන් ඒක ඊටාම මේ නරක පැත්තට මේ පුහුණු වෙමින් යනවා. හැබැයි හොඳ මානව සම්පතක්. ඒක හොඳ කියලා කියන්නේ මේ මානව සම්පත හරිම සුවිශේෂී. මේ සුවිශේෂීකම කියන්නේ ඒකේ හරිම ඉන්ටෙලිජන්ට්. හරිම තරංගකාරී. මේ හොඳ දේවල්. අපට ඉතිහාසයක් හොඳ ඉතිහාසයක් තියෙනවා. හොඳ සංස්කෘතියක් තියෙනවා. හොඳ ආගමක් තියෙනවා. මේ සියලු දේවල් අපට තියෙන සම්පත්. හැබැයි මේවා අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙන්නේ හොඳ දේවල් කියලා මේ ස්වභාව ධර්මයේ ලැබිච්ච දේවල් තමයි. අපි කරපු හොඳ දේවල් නම් හරිම අඩුයි. එහෙම නැත්නම් අතීතයේ අපි කතා කරනවා. එහෙම නැත්නම් ස්වභාව ධර්මය ගැන අපි කතා කරනවා. අතීතේ කතා කරන්න ගියත් අපි ලංකාව ගැන හරියට අර දැන් මේකේ මාතෘකාවක් දාලා තිබ්බනේ අර මේ පෙට්ටකමක් උඩ තුට්ටු දෙකක් තියෙනවා කියලා. මේ පෙට්ටකම කියලා කියන්නේ හරි මේ ඒක හොඳට හදපු ඇතුලේ මොනවද තියෙනවද දන්නේ නැහැ. හරියට මේක අර ලංකාවත් අර පරණ වලව්වක් වගේ. දැන් අපි මේ පරණ වලව්වක තත්ත්වයටපත් වෙලා තියෙනවා. ලංකාව අපි කියනවා ලංකාව මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා. විවිධ නම් වලින් හඳුන්වනවා.
අපි ලංකාව ගැන හරි ආඩම්බර වෙනවා අපි. ඇත්තටම ආඩම්බර වෙන්න තියෙන්නේ අපට අතීතයත් ස්වභාව ධර්මයක් තමයි. ආගම ගත්තත් අපි හරි ජාලුවට කතා කරනවා. බුද්ධාගම ගත්තත්. ලෝකේ බුද්ධාගම තියෙන රටවල් තව ගොඩක් තියෙනවා. කීපයක් තියෙනවා. අපට වඩා බුද්ධාගම තියෙන රටවල් තියෙනවා. අපි කියනවා මේ අපේ බෞද්ධ ආගම තමයි අපි මේ සමහර දේවල් අපි ලොකු ජාලුවට අපි කතා කරනවා විතරයි. අපිට කතා කරන ගොඩක් දේවල් තියෙනවා. මේ අපි මෙතනදී ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නේ තේරුම් ගන්න නැතුව ප්‍රශ්නේ විසඳුමක් දෙන්න බෑ. විසඳුම් දුන්නාන් පස්සේ විසඳුමේ ප්‍රතිලාභ විසඳුමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන හරියට දන්නේ නැත්නම් විසඳුමේ වැඩකුත් නැහැ. විසඳුම කිව්වට පිළිගන්නෙත් නැහැ. ඉතින් ප්‍රශ්නේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. බෞද්ධ ආගම කිව්වත් ලෝක අනිත් රටවල් බෞද්ධ ආගම ලෝකෙට ගෙනහිල්ලා තියෙනවා. අද විපස්සනා භාවනාව ලෝකේ හැමතැනම ඇමරිකාවේ හැම ගොඩක් ආයතන වලට අද මේ ගිහිල්ලා තියෙනවා. හැබැයි ලංකාව නෙමෙයි අරන් ගියේ. ලංකාව නෙමෙයි අරන් ගියේ. හැබැයි අපි කතා කරනවා. අපි හරිම ආඩම්බරෙන් තමයි මේවා ගැන කතා කරන්නේ ලංකාව ගැන. අපේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා කියලා කියනවා. හොඳ සෞඛ්‍යයක් තියෙනවා කියලා කියනවා. ලෝකෙන් උතුම් රට ලංකාව කියලා කියනවා. ඇත්ත වශයෙන්ම මේවා තිබ්බා අපට. අපට නිදහස දීලා යනකොට මේ සුද්දා අපට හොඳ ආර්ථිකයක් තිබ්බා. ආසියාවේ හොඳම ආර්ථිකයක් තිබ්බා. සුද්දා මොනවා කරලා ගියාද? හොඳ අධ්‍යාපනයක් දීලා ගියා. අධ්‍යාපන ක්‍රමයක් නිදහස් අධ්‍යාපනය සුද්දා දීලා ගියේ. හොඳ නීති පද්ධතියක් දීලා ගියා. ඒක හොඳයි. ඒක සුද්දා දීලා ගියේ. හොඳ සෞඛ්‍ය ක්‍රමයක් දීලා ගියා. ඒක හොඳයි. හොඳ සෞඛ්‍ය ක්‍රමයක්. හොඳ රාජ්‍ය සේවයක් දීලා ගියා. ඒක හොඳයි. අපේ නීති පද්ධතියත් හොඳයි. මම ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? නීති තියෙනවා. නීති ක්‍රියාත්මක කරන විදි මම හඳුනාගත්ත ක්‍රම 4ක් තියෙනවා. නීති ක්‍රියාත්මක කරන. ඒ තමයි එක ආණ්ඩු පක්ෂයට නීතිය ක්‍රියාත්මක කරන විදිහ. 2 විපක්ෂයට නීතිය ක්‍රියාත්මක කරන විදිහ. මුදල් තියෙන බලපුළු ආකාර තියෙන අයට නීතිය ක්‍රියාත්මක කරන විදිහ. නැති බැරි අයට නීතිය ක්‍රියාත්මක කරන විදිහ. එක නීතිය 4 විදිහකට ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපනයේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. හොඳ මානව සම්පතක් තියෙනවා. මම ඉතාම හරිම කැමති ලංකාවේ මානව සම්පතට. ඒක අපි මේ අධ්‍යාපනය සම්බන්ධය නිසා අපි දන්නවා. අපි ලෝකෙ වෙන විශ්වවිද්‍යාල ගියන් පස්සේ කියනවා ලංකාවේ මේ ශිෂ්‍යයෝ තමයි අපේ විශ්වවිද්‍යාල හොඳම ශිෂ්‍යයෝ කියලා. ඒ තරම් හොඳයි. හැබැයි මේ හොඳ අධ්‍යාපන නිදහස් අධ්‍යාපනය අද සම්පූර්ණ විකෘති කරලා තියෙනවා. ලංකාවේ සියලු දේවල් ලංකාවට හොඳ ආර්ථිකයක් තිබ්බා නිදහස ගන්නකොට. ඒක දැන් විකෘති කරලා තියෙනවා. ඒ විකෘති මම වෙනම අවශ්‍ය තැන්වලදී කියන්න. හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබ්බා. ඒක ලෝකෙ කොහෙවත් නැති විදිහට විකෘති කරලා දැම්මා. ලෝකෙ හොඳ නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් තිබ්බා. මේ උදාහරණත් එක්ක මම වෙනම කියන්න. මේක විකෘති කරලා දැම්මා. අපේ නීතිය විකෘති කරලා දැම්මා. අපේ ආගම මේක වෙනම දේශපාලනයට ගිහිල්ලා ඒක වෙනම තැනකට ගියා. අපට තිබ්බ සියලු දේවල් අපි විහිම්ම නැති කරගෙන තියෙනවා. අපේ රාජ්‍යාංශයේ හොඳ රාජ්‍යාංශයක් තිබ්බා. ඒක ඔක්කොම මෙතුමා කියපු විදිහට දරා ගන්න බැරි තැනට ගිහිල්ලා තියෙනවා. එකම වරද හැම කෙනෙක්ම කරනවා. එකම වරද හැම කෙනෙක්ම කරනවා. මේ ආණ්ඩුව කරන්නේ අලුත් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන අලුත් දේවල්. එකම දේ කරන්නේ. 1 ලක්ෂ මෙතුමා මටන් කිව්වා මේක. 1,50,000කට අලුතෙන් රැකියාව දෙන්න රාජ්‍යාංශය. ඔන්න රජයේ කාර්යය. රජයේ වැඩිම වියදම යන්නේ ලබන ආදායමෙන් වැටුප් ගෙවන්න. වැටුප් පමණක් ගෙවන්න. ගිය අවුරුද්දේ බිලියන 528යි. 2018ට වඩා බිලියන 44ක් වැඩි. 2019 රජයේ වැටුප් ගෙවන්න විතර. වැටුප් විතරක් නෙමෙයි රජයේ වැඩි වෙනකොට ඒවට ඕනේ භාණ්ඩ හා සේවා. ඒවට විදුලි අනිකුත් සේවා සියලු දේවල් ඕනේ. රජයේ විදුලි වැඩි කොටසක් යන්නේ ඒකට. කෙනෙක් හිතනවා නම් රාජ්‍යාංශයේ ලොකුණු තරමට
ඒක හොඳයි බැලු බැලමට හිතනවා දේශපාලන වශයෙන් හොඳයි රැකියාව දෙන එක. දේශපාලන වශයෙන්. රැකියාව නෙමෙයි රජයේ රැකියාව නෙමෙයි දෙන්න ඕනේ. මේ උපාධිධාරීන්ට රැකියාව කරන්න පුළුවන් තමන්ගේ කියලා දෙයක් කරන්න පුළුවන් පරිසරයක් සකස් කරන්න ඕනේ. රුපියල් 20000ක් දෙනවා අවුරුද්දක්. මොන අපරාධයක්ද මේ කරන්නේ? රජයට රැකියාවට යන්න උදේ පාන්දර 6ට විතර නැගිටලා ලෑස්ති වෙලා 8:00ට වැඩ පටන් අරගෙන රෑ 7:00ට ගෙදර ආවන් පස්සේ මාසෙට හම්බ වෙනවා 20000ක්. 20000ක්. දවසකට දවස් 30න් බෙදුවොත් රුපියල් 668යි. 668යි. කරෝල ගෑම් 500ක් කීයද? කට්ට කරෝල ගෑම් 500ක් රුපියල් 800යි. මේ මාළු 500ක් මේ කෙළවලු 500ක් ගන්න පුළුවන් දවසක් ඔය දවසක් ඒ වැඩ කරලා උදේ 6ට ගිහිල්ලා මේ රෑ 7ට ගෙදර ආවන් පස්සේ මේ ශ්‍රමයට කියන්නේ අපරාධයක්. ඔයිට වඩා හොඳයි ඔයිට වඩා හොඳ එකල යුත්තේ මොකද්ද? මේ අයට දෙන්න ඕනේ අවස්ථාව ආර්ථික කාර්යයක දියුණු වෙන දෙයක රටට ප්‍රයෝජනවත් දෙයක යෙදෙන්න. ලක්ෂ 5ක් ණය දුන්නා නම් 104 පොලියට මේ තරුණයින්ට තමන්ගේ කිය දෙයක් පටන් ගන්න පුළුවන්. කිකිලියෝ 50ක් හිටියනම් ඔය පඩිය ගන්න පුළුවන්. මඤ්ඤොක්ක කිලෝ 5යි ගන්න පුළුවන්. උදේ ඉඳන් රෑ වෙනකල් වැඩ කරලා ගෙදර ආවන් පස්සේ රුපියල් 650ට. රුපියල් කිලෝ එකක් රුපියල් 120යි 30යි. ඕනම දෙයක් කරලා ඔයිට වඩා ආදායම ගන්න පුළුවන්. ඔයිට වඩා රටට සේවයක් කරන්න පුළුවන්. ඔයිට වඩා සමාජයට සේවයක් කරන්න පුළුවන්. මේ 1,50,000ට රැකියාව දෙන්න. මේ 1,50,000ට රැකියාව දෙන්න. රජයට 20000 ගානේ දුන්නොත් මිලියන 36000ක් අවුරුද්දට යනවා. මිලියන 36000. අර ගිය අවුරුද්දේ පඩි දුන්නා බිලියන 528ක්. මේකට තව 36ක් එකතු වෙනවා පඩියට විතර. රජයේ ආදායම අඩු වෙනවා. මේව නෙමෙයි රජයවල් කරන්නේ. එකම කොච්චර මානව සම්පත තිබ්බත් මේ මානව සම්පත විනාශ කරනවා. මේ මානව සම්පත විනාශ කරනවා. ඒක රටට බරක් වෙනවා. රාජ්‍යංශය විනාශ කරනවා. මානව සම්පත විනාශ කරනවා. මොන සම්පත තිබ්බත් වැඩක් නැහැ. අධ්‍යාපනය ගත්තත් එහෙමයි. සෞඛ්‍යය ගත්තත් එහෙමයි. කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හැම ශ්‍රේෂ්ඨයක්ම අපිට කතා කරන්න පුළුවන්. ප්‍රවාහනය ගත්තත් එහෙමයි. හොඳ ප්‍රවාහන ක්‍රමයක් දීලා ගියේ මේ අපිට මේ සුද්ධ අපිට නිදහස් දීලා යනකොට. හොඳ මාර්ග පද්ධතිය ලංකාවේ එක දෙයයි වෙන හැදුනේ. මාර්ග පද්ධතිය විතරයි වැඩි දියුණු උනේ. හැබැයි මාර්ග පද්ධතිය වැඩි දියුණු වුණාට අපි වාහන පදවන්නේ සුද්ධගේ වාහන නීතියට. ඒ නීතිය ක්‍රියාත්මක වෙනවා රටේ. ඒ නීතිය ක්‍රියාත්මක වෙනවද? මාර්ග පද්ධතිය විතර රේල්වේ වැඩි වුණේ නැහැ. මාර්ග පද්ධතිය වැඩි වුණා. හැබැයි වාහන පාර එරවන්නේ අර මානව සම්පත පිස්සු වගේ. අධ්‍යාපන ක්‍රමය හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබ්බා. සුද්ධ එංගලන්තේ තාමත් ඒක එහෙමම තියෙනවා. තාමත් එහෙම ඊට වඩා ඒක ටික දවසින් දවස වැඩි වෙනවා. ඒක හොඳ පැත්ත. අපි නිදහසේ ගෙවල් වල ඉගෙන ගත්තා. අපි 70 දශකේ ඉගෙන ගන්න එක නිදහසේ පාසල් නිදහසේ යන්න ඕනේ. දෙමව්පියන්ට නිදහසේ දරුවෝ ඉස්කෝලේ යන්න පුළුවන්කම තියෙනවා. දැන් මොකද්ද මේ අධ්‍යාපනය කියලා තියෙන්නේ? දරුවෝ පිස්සු කරන, පෞල් ජීවිත අවුල් කරන මේක හරිම යුද්ධයක් අධ්‍යාපනය කියලා කියන්නේ. දරුවෝ ඉන්න දෙමව්පියෝ අවසෙන්සල අනේ බෑ දරුවෝ ටියුෂන් පන්තික් යන්න තියෙනවා. දරුවෝ දෙමව්පියෝ ගිහිල්ලා පාරේ බුදියනවා. කාර්වල බුදියනවා දරුවයි පන්ති ගිහිල්ලා නැකල්. අධ්‍යාපනය මේ මානව සම්පත විනාශ කරනවා. අධ්‍යාපනයේ ප්‍රාථමික ද්විතීය අධ්‍යාපනයේ තියෙනවා ජාත්‍යන්තර නිර්ණායක. ලෝකෙ පිළිගත් මුළු ලෝකෙම පිළිගත්ත සම්පූර්ණ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පිය මුදල් වියදම් කරන්නේ නැහැ.
ඒක රජයේ විසින් කරන්නේ. දරුවා පාසලේ පැය 6යි. අධ්‍යාපන මනෝවිද්‍යාව අනුව. ඉතුරු ටික ගෙදර. මොකද එයාට ජීවන කුසලතා හදා ගන්න දෙමව්පියොත් ගෙදර ඉඳලා. කඩේ පිළේ යන්න ඕනේ. නෑදෑයව ආශ්‍රය කරන්න ඕනේ. යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න ඕනේ. මේ ගෙදර දොලේ වැඩ කරන්න ඕනේ. ඒකෙන් තමයි ජීවත් වෙන විදිහ ඉගෙන ගන්න. දැන් මේ පාසල් යනවා කියලා කියන්නේ දරුවේ පාසල් යනවා කියලා කියන්නේ දෙමව්පියන්ට තියෙන ලොකුම බර ඒක පෞල් ජීවිතය අවුල් වෙනවා. තමන්ගේ ආර්ථිකයෙන් වැඩි කොටසක් යන්නේ දරුවගේ අධ්‍යාපනයට. තමන්ගේ කාලේ වැඩියෙන් වෙන දරුවට උගන්වන්නයි දරුව පන්ති වලට එක්ක යන්නයි. මේ ටියුෂන් සංස්කෘතිය ලංකාවෙන් ඉවත් නොකර මොන සම්පත තිබ්බත් අපට වැඩක් නෑ. මානව සම්පත විනාශ වෙනවා. හොඳයි. අපි එකින් එක කතා කරමු. හොඳයි. මේ විශාඛ සූර්යබණ්ඩාර මහත්මියගේ අදහස මේ අදහස් දෙකට එකතු වෙනවද? ඔබ එකඟද? ලංකාවේ සම්පත් තියනවද? තියනවා නම් ඒ මොනවද? නැත්නම් සම්පත් නැද්ද ලංකාවේ? මේ දෙදෙනාගේම අදහස් එක්ක එකඟ වෙන්න කාරණා සහ එකඟ නොවන කාරණා කියන දෙකම තියෙනවා. එකඟ නොවන කාරණා මොකක්වත් නෙමෙයි. මේ එක මේ ප්‍රායෝගික තැන බැලුවොත් සම්පත් තියනවා කියලා කතා කළොත් ධම්මත් එක්ක මම ධම්මගේ සාකච්ඡාවත් එක්ක යන්නම්. එහෙම බැලුවොත් එමෙ ඇත්ත. අපිට හොඳට සම්පත් තියෙන රටක්. ඒ කියන්නේ ආසියාවත් එක්ක බැලුවොත් ආසියාවේ දකුණු ආසියාවේ අපිට තියෙන ඒ සම්පත් අනිත් රටවල් එක්ක ගත්තොත් එහෙම මම හිතන්නේ අපිට ඒ තියෙන සම්පත් පිළිබඳව අපිට දුකක් දැනෙන්නේ. මේ අපි මොනවත් තාම කළේ නැහැ කියලා. හරි. එදා අපි පුංචි කාලේ ඉගෙනගත්ත ඉස්කෝලේ පොතේ තියෙනවා පුල් මුඩේ මෙහෙම තියෙනවා මිනිරන් තියෙනවා ඒකම තමයි අදත් කියවන්න තියෙන්නේ. එතනින් එහාට මිනිරන් වලින් වෙන මොනවත් අපි කරලා තියෙනවා කියලා කර්මාන්ත ශාලාවක්වත් හදලා තියෙනවා කියලාවත් අපිට කියන්න අලුතින් දෙයක් තැනක් නැහැ. ඉතින් ඕක තමයි ඒ කියන කාරණේ. ඒ කියන කාරණේදී මම එතුමත් එක්ක එකඟ වෙනවා. මොකද රටේ සම්පත් කළමනාකරණය පිළිබඳව අපිට කිසිම දැනීමක් නැහැ. ඒ විතරක් නෙමෙයි අනෙක් පැත්තේ සම්පත් තිබුණට මේ සම්පත් නියම හඳුනා ගැනීමක් කළා නැහැ. මොකද මම එතනට එක දෙයක් එකතු කරන්නම්. මේ සම්පත් වල තියෙන අපිට ලොකුම සම්පත තමයි මේ මහ පොළොව කියන සම්පත මේ රටේ තියෙන. මොකද මම හැම විටම මම විශ්වාස කරන දෙයක් තමයි අපට මේ රටේ ගොඩ යන්න පුළුවන් එකම තැන තියෙන්නේ ලංකාවේ මේ මහ පොළොවත් එක්ක බද්ධ වුණ සම්පතත් එක්ක. ඒ කියන්නේ කෘෂි කර්මය මූලික කරගත්ත සම්පතත් එක්ක කියලා. මොකද එතනට අපි කවුරුත් හරියට කතා කළේ නැහැ. වැව් බෙන්දි රාජ්‍ය කියලා අපි කියනවා. රට වටේම වැව් තියෙනවා. ඔයාලට මම පොඩි උදාහරණයක් කියන්න. දැන් ඊශ්‍රායලයේ කියන රට ගත්තොත් එහෙම අවුරුද්දකට දවස් 7යි වහින්නේ. එතකොට මේ අපිට මේ කාමරේ තරම්වත් ලොකු මේ කියන්නේ අර පොන්ඩ් එකක් එහෙම නැත්නම් විලක් වගේ එකක තමයි ඒගොල්ලෝ වතුර ටික එක්රැස් කරන්නේ. හැබැයි මුළු අවුරුද්ද පුරාවටම ඒගොල්ලෝ මේ විලෙන් අරගන්න වතුර සමග මුළු යුරෝපයටම මං හිතන්නේ යුරෝපයේ මම හිතන්නේ පළවෙනි කෘෂිකාර්මික ඒ කියන්නේ අපරායනකරුවා විදිහට ඉන්නවා. ඒ තරම්ම භෝග සම්පූර්ණයෙන්ම යවන රටක් වෙලා. බලන්න අපි මොනවද එහෙම බැලුවොත් අපි කරන්නේ. මට මතකයි මම එකපාරකදී මට ඒ අත්දැකීම ලැබුණා. මොකද ගියාම අපේ මේ තියෙන අර අපි කියන අපේ රසම අඹ විදියට සලකන අඹ ಜಾති මේ අඩි 2ට 3ට එහෙ වවලා ගස්වල මේ 100ක් 200ක් විතර අඹ ගෙඩි ඇවිල්ලා. දැන් මේ හරි කර්කශක පොළවක්. මේ පොළව ශාස්ත්‍රීය කරලා මේ මිනිස්සු තාක්ෂණය හරි මොනවා හරි යොදාගෙන ඒක කරලා තිනවා. අපි මොනවද මේ දක්වා කලන්නේ? මම කියනවා වගේ අපිට තියෙන අතීත කාමයක් එක්ක බද්ධ වුණ ආශාවන් ටිකක්. ඒ කියන්නේ අපි හැමතිස්සෙම සන්තෝෂ වෙන්නේ. අපි ඒ කාලේ මෙහෙම හිටියා, පෙරදිග ධාන්‍යාගාරය වෙලා හිටියා. අපි මේ ඉන්දියන් සාගරයේ මුතු වැටිය. ඔබ තමයි අපිට කියන්න තියෙන්නේ. අපි බැලුවොත් එහෙම මේ එක කාරණයක්. ඒ කියන්නේ කෘෂි කර්මය පදනම් කරගත්ත දේවල් අපිට කරන්න පුළුවන්. මහ පොළොව ගැන විශ්වාසයක් තබලා නැහැ අපි කවුරුත්. මහ පොළොව විශ්වාස කළේ ඇත්තටම සුද්දා. එහෙම බැලුවොත් එහෙම. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් තමයි මහ පොළොව විශ්වාසය. ඒ නිසා හොඳට උඩ රටට ගිහිල්ලා තේ ටික වැව්වා, අනිත් පැත්තෙන් රබර් ටික වැව්වා. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ටික මේ භෝග ටිකක් වවලා ඒක ගත්තා. එතනින් එහාට අපේ රටේ කෘෂි කර්මයේ පැත්තෙන් අපි කිසිම මම හිතන්නේ පියවරක් හරියට තියලා නැහැ. එතකොට ඒ එකක්. දැන් අපි අර කතා කරනවානේ අපි නිකන් සංකල්ප ගත්තොත් මේ දේශීය වෙන්න ඕනේ කියලා. ওই දේශීය වෙන තැනට අපිට ගන්න පුළුවන් දේවල් අපි එකක්වත් තරන්නේ නැහැ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මෙතුමා කිව්වා වගේ අපිට හඳුන්ලා දුන්නා. දැන් මේක බාර දෙනකොට මේ රට බාර දෙනකොට අපිට හඳුන්ලා දුන්නනේ නීති, අධ්‍යාපන, සෞඛ්‍ය ඔය කියන හැම දෙයක්ම හොඳ රාජ්‍ය සේවයක්. මෙතුමාම කිව්වා වගේ මමත් ඒක පිළිබඳව රාජ්‍ය සේවයේ තියෙන අතිරික්තයක්. ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් ඉන්නවා අපි වැඩිපුර නිකන් ගෙවන්නේ.
මේ පැය 8කට වැඩිපුර නිකන් ගෙවන්නේ. මේක ඉතා විශාල මේ ඒ කියන්නේ අපිට කිව්වොත් දැන් අයවැය හිඟිය බැලුවොත් අපේ රටේ අයවැය හිඟිය දැන් මේ තාක් කාලයක් මම හිතන්නේ මට වඩා මෙතුමා ඒ ගැන කියයි මොකද ආර්ථික විශේෂඥයෙක් නිසා මේ ඒක බැලුවොත් එහෙම අපි දිගටම මේ හිඟයක් තියෙන අයවැයක්නේ අපි අරගෙන යන්නේ. එතකොට මේ හිඟය ගොඩක් වෙලාවට මේ හිඟේ විශාල මේ බලපෑමක් කරලා තින්නේ මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන්. මොකද බිලියන 1300ක් විතර මම හිතන්නේ අපිට ගෙවන්න තියෙනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විදිහට විතරයි. එතකොට මේ කියන තැන්වලදී අපි හරි සේවයක් අරන් තියනවාද? මේවා හරියට අපි නතු කරගෙන තියනවාද? රාජ්‍යයක් විදිහට අපි යම්කිසි ප්‍රතිපත්තිමය විදිහට අපි මේ යම්කිසි ප්‍රතිපත්තියක් අරන් තියනවාද? මෙන්න මේ තියෙන අවස්ථා තමයි අපි හරියට මේ රට යම් තැනකට ගෙනියන්නට ඕනේ කියලා. එතකොට මේ කියන විදිහට බැලුවොත් මානව සම්පතුත් අපි නාස්ති කරලා තියෙනවා. භෞතික සම්පතුත් නාස්ති කරලා තියෙනවා. අපිට දැන්ට පේන්න තියෙන සම්පතුත් නාස්ති කරමින් ඉන්නවා. අපිට කිසිම සැලැස්මක් නැහැ. හරි ඕක තමයි ප්‍රධානම කාරණය. එතකොට මේ සැලසුම් නැති ක්‍රමයට ජනතාව වග කියන්න ඕනේ නැහැ මම කියන්නේ. මොකද ජනතාවගේ පැත්තෙන් ජනතාවට කරන්න පුළුවන් තියෙන කාර්ය මෙහෙයවීම විතරයි. මොකද රාජ්‍යයක් විසින් මේ මෙහෙයවීම කරන්නට ඕනේ. මේ මෙහෙයවීම කළාන් පස්සේ තමයි ජනතාව ඊට පස්සේ ඒකට අනුගත වෙන්නේ. මම කියන්නේ ජනතාව වල්මත් වීමට සහ ජනතාව මේ විදිහට මිතුමා කිව්ව ආකාරයට මේ හැමදේම විනාශ වෙන්න හා විනාශය තුල ජීවත් වීමට ජනතාව උනන්දු කරලා තියෙන්නේ රාජ්‍ය පැත්තෙන් අපිට දීලා තියෙන එහෙම නැත්නම් මෙතෙක් කල බිහුණු ආණ්ඩු ඒවා සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැතුව වැඩ කරපු එක. ඒකට මම හිතන්නේ කිසිම පාට පක්ෂ ભેදකින් තොරව මේ හැම කෙනෙක්ම වග කියන්න ඕනේ. මොකද ඒකට හේතුව මේ වගකීම දැරුවේ නැත්නම් මොකද ජනතාවට සමහරවිට අපි කියනවා තමයි මොකද ජනතාව හැම වෙලෙම ජනතාව ලංසු තියෙන එකක් කරන්නේ. ඒ කියන්නේ රාජ්‍යයක් තෝරා ගැනීම ලංසු කියන දැන් අපි දැක්ක මේ පාරත් අපි මේ බැලුවාම ජනතාව ලොකු අවස්ථාවක් දීලා තියෙනවා. හැබැයි ලේසි නෑ මේ අවස්ථාව උරගා බලන එක ලේසි නෑ. මොකද මේ අපේ රටේ ඉතාමත්ම ආර්ථිකය වශයෙන් ගත්තොත් එහෙම ඉතාම පරිහානිම තත්වයක ඉඳගෙන තමයි මේ ආණ්ඩුවට යන්න වෙන්නේ. එතකොට ඒ අභියෝග ජය ගන්න නම් මම කියන්නේ පළවෙනියටම අපි විශ්වාසය තියන්න ඕනේ රටේ සම්පත් පිළිබඳව. හරි මොකද සම්පත් පිළිබඳව ඒක ජය ගන්න ඒක එහෙම කරන්න ඒවා කළමනාකරණය කරන්න සහ ඒව සම්බන්ධයෙන් තියෙන දැනුම භාවිතා කරන්න සහ ඒවට සඳහා තියෙන අධ්‍යාපන ක්‍රමයන් හැදීම මේ සියල්ලම කළ යුතුයි. හැබැයි අපි සෑහෙන පරක්කුයි දුලාශී. මොකද පරක්කුයි කියන්නේ මේ දැන් තියෙන්නේ මේ හැම එකම විකෘතියක් ඇවිල්ලා තියෙන්නේ. මොකද යමක් අපිට පුළුවන් වෙන්න ඕන මේ අපේ සම්පූර්ණ ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ මේ අපි කිව්වොත් එම ව්‍යුහය වෙනස් කරන්න පුළුවන් වෙනවා. ඒකටත් මම හිතන්නේ අපි දැන් ගොඩක් කල් ගිහිල්ලා වැඩි. අනිත් පැත්තෙන් ගත්තොත් එම ඒ ස්ට්‍රක්චර් එක ඇතුලේ අපිට කරන්න ඕන තියෙන. ඒකට ඒක කල් ගිහිල්ලා නම් ඒක ඇතුලේ කරන්න ඕන දේවල් ටික එහෙනම් කොහොමද ඒවත් අපි ගොඩක් කල් ගිහිල්ලා වැඩි. ලොකු වලක අපි වැටිලා ඉන්නේ. අපිට තේරෙන්නේ නැහැ. ගොඩ එන එක තේරෙන්නේ නැහැ. හැබැයි මම තවමත් විශ්වාස කරනවා අපිට යන්න පුළුවන් තැන් තියෙනවා. ඒව කරන්න නම් මම හිතන්නේ දැන්වත් නැවත හිතන්න පටන් ගන්න ඕනේ. මෙතුමා කිව්වා වගේ මේක අපේ පැරඩයිමයක් නෙමෙයි. මේ පැරඩයිමයක් නොවෙන්නේ වෙන අයගේ පැරඩයිම අපි අපේ කරගෙන ඉන්න නිසා. හරි. හැබැයි ඒක අපේ කරගන්න නම් අපිට අපි විදියට හිතන જાතියක් ඕනේ. දැන් අපි හිතන්නේ අපේ මනස මෙහෙ තියාගෙන අපි මේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විදියට වෙන්න හිතනවා නම් හරි කැනේඩියන් ජාතිකයෙක් වෙන්න හදනවා නම් ඒක නෙමෙයි වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් මහත්මා ගාන්ධි ගන්නකො. ඔහු ගත්තොත් එහෙම ඔහු සම්බන්ධයෙන් ඔහු ඒ රටට ජාතික ආර්ථිකයක් හඳුන්ලා දුන්නේ. හරි ජාතික ආර්ථිකය කියන එක මොකක්ද කියන එක හඳුන්වලා දුන්නා. එතකොට අපිට තියෙනවද එහෙම කියන්න පුළුවන් දෙයක් කොහෙවත්? මට දුරාශි අපි කතා කරොත් මම හිතනවා අපිට තියෙනවද එහෙම මේ කතා කරන්න පුළුවන් එහෙම ජාතික ආර්ථික ප්‍රතිපත්තිය. ජාතික ආර්ථික ප්‍රතිපත්තියකුත් නැහැ කිසිම ජාතික කියන වැඩපිළිවෙලක් නැහැ ලංකාවට. ඒ ප්‍රතිපත්තිමය తත්වය හීන වෙන්න ඒක දුර්වල වෙන්න මේ රටේ මේ සමස්තය කඩා වැටීම වෙනවා. එතකොට මේව එකින් එකට අපිට කතා කරන්න බෑ. මේ ඔක්කොම එකක එකතුවක්. මේ හැම එකම නිකන් චේන් එකක් වගේ යන්නේ. මේ චේන් එක පුරුකක් හරි දුර්වල වුණොත් ඒක වෙනවා. එතකොට විශේෂයෙන්ම මේක මුල ඉඳන්ම පටන් ගන්න රාජ්‍ය යාන්ත්‍රණයේ ඉඳලම මේක හැදෙන්නට ඕන. එතකොට එතන ඉඳන් තමයි ඔය කියන සේරම දේවල් ටික අපිට හරි ගස්ස ගන්නට වෙන්නේ. එතකොට ඒ කියන දේවල් අනුව දැන් අපි මේ විකෘතිය හදන්න නම් අපිට ඕන විදිහට අපේ අධ්‍යාපනයේ කුමක්ද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. අපිට ඕන ආර්ථිකය මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. අපිට ඕන සෞඛ්‍යය මොකක්ද? මහ ලොකුට අපි කතා කළාට සුබ සාධනවාදී රාජ්‍ය ප්‍රතිපත්ති අපි තාමත් ගෙනියනවා රටේ මිනිසුන්ට මේ මොනවාද බෙහෙත් ටික දෙනවා. අද බලන්න බෙහෙත් සම්බන්ධයෙන් අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
හරි පිළිකාරෝහලේ බෙහෙත් නැහැ කියලා හැම වෙලෙම මේ පත්තරවල යනවා. එතකොට අපිට ඒ කියන්නේ මේක මම කාටවත් වරදක් කියනෝ නෙමෙයි මේ වරද කොතනද සිද්ධ වුනේ? එහෙම වුනේ ඇයි? අනිත් එක පරපෝෂිතව අපි බිහි කළේ ඇයි? මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා කට අරගෙන මොන හරි දෙනකම්. දැන් මේ රජයට ඉස්සරහට මේ වෙනදටත් වඩා මේ සහන දෙන්න වෙනවා. මේ සහන දුන්නේ නැතුනොත් මිනිස්සු කඩා වැටෙනවා. මාස 3ක් විතර යනකොට රජය පිළිබඳ ලොකු බිඳවැටීමක් කරනවා. අපි ඉල්ලුව දේවල් අපිට හම්බුනේ දුන්නේ නැහනේ. ඒ කාලේ නම් 5000ක් දුන්න දැන් නැහනේ. කියන්නේ නැද්ද මිනිස්සු? මොකද මිනිස්සු එහෙම පුරුදු වෙලා තියෙනවා. මේ පරපෝෂිත මානසිකත්වය මේකින දීන මානසිකත්වය හදන්න මේ දිගටම ආපු මේ ක්‍රමය මේ වෙලා තියෙනවා. මොකද ක්‍රමය මේ උපයෝගී වෙලා තියෙනවා. ඒකට හේතුව මොකද? අපිට බැරි වෙලා තියෙනවා අපේ කමක් එක්ක යන්න පුළුවන් මේ රටේ සම්පත් කොහොමද භාවිත කරගන්නේ කියලා කියන මම චූටි දෙකකින් ඉවර කරන්නම් මේ දුරාශි මේ පළවෙනි කතාව. මම පරීක්ෂණයක් කරනකොට ඔබ දන්නවා ඇති වලපනේ කියන ප්‍රදේශයේ වලපනේ ඒ ප්‍රදේශයේ හරිම දුප්පත් තවමත් මේ අර ගැල්වල තමයි බඩු හැම අරගෙන එන්නේ. ඒ මිනිස්සු මගෙන් ඇහුවාම ඕගලන්ට මොනවද ඕනේ කිව්වම මට කිව්වේ අපිට කිසි දෙයක් ඕනේ නැහැ. රස්සාවල් ඕනෙත් නැහැ. අපිට පුළුවන් නම් නරි 50ක් විතර මෙහෙට ගෙනල්ලා දාන්න කියලා. ඕගොල්ලෝ විශ්වාස කරනවද ඒ කතාව? නරියෝ 50 දෙනෙක් විතර. මොකක්ද ඒ ඉල්ලුවේ? ඒ ජෛව විවිධත්වය රැගෙන ඒගොල්ලන්ගේ භෝග ටික රැක ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ මේ මිනිස්සු තවමත් ඒගොල්ලන්ගේ ස්වයංපෝෂිත මේ කෘෂිකර්මය පිළිබඳ ඒගොල්ලෝ විශ්වාසී තියෙනවා. ඒගොල්ලෝ කාගෙන්වත් කිසිම රජයකින් ඒගොල්ලෝ කිසිම දෙයක් සමෘද්ධි නෑ. ඒ පවුල් වලට ගිහිල්ලා බැලුවාම මම ඒ කරපු පරීක්ෂණයට අනුව. නමුත් ඒගොල්ලෝ ඉල්ලුවේ නරි. ඒ කියන්නේ මේ අපි කියන හිවල්ලු 50ක් විතර ගෙනල්ලා දෙන්න පුළුවන් නෝන මහත්තයෝ. ඒක තමයි ලොකුම දේ කියලා. මම එතකොට මට ඒක පුදුම හිතුණා. හැබැයි ඒකේ තේරුම අපිට කවුරුත් ඕනේ නෑ. අපිට මේ ප්‍රශ්නේ අඳුනගෙන තියෙනවද මං කියන්නේ රජේ හිවල්ලු ඕනේ කියලා ඒ පැත්තට වලපනේට හිවල්ලු ටිකක් ගිහිල්ලා දෙන්න ඕනේ කියලා. කවුරුත් දන්නේ නැතුව ඇතිනේ. හරි. දැන් මම ඒක ඇවිල්ලා මෙහෙට ලිව්වා මෙහෙම දෙයක් ඕනේ කියලා. එතකොට ඒක තේරුම සමහර තැන්වල අපිට හිතන විදිහට මේ සමස්තයම විදිහට ගන්න තියෙන ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. ඒ සමහර ප්‍රශ්න ඒවා ඒ තැන්වලට වෙනම වූ ප්‍රශ්න තියෙනවා. ඒවා වැසඳුවොත් මිනිස්සු ජීවත් වෙයි. මිනිස්සු අර කිව්වා වගේ පරිපෝෂිතව නොවි මිනිස්සු තමන්ගේ හැකියාවෙන් නැගිටින්න උත්සාහ කරයි. ඒ කියන්නේ ඔය අපි කොච්චර කතා කළත් රැකියාව දුන්නයි කියලා කිව්වත් අපේ රටේ තරම් බෝකු උඩයි කානු උඩයි හැමතැන් වල ඉන්න තරුණ තරුණියන් වැඩි නැද්ද? වැඩියෙන්ම නිකම් මේ එළියට ගියොත් එහෙම වැඩියෙන්ම මේ රස්තියාදුවේ වගේ හිටින පිරිමි ළමයි නැද්ද? ගෑනු ළමයි නැද්ද? මුකුත්ම නැතුව. ඒකට හේතුව මොකද්ද? තේරෙනව නේද එතකොට? ඒකේ තේරුම මොකද්ද? අපි මොනවත් කරලා නැහැ. මේ ශ්‍රම සම්පතින් අපි වැඩක් අරගෙන නැහැ. හරිද? අපි එහෙම කියගෙන ඉඳගෙන අපි මේක මිනිසුන්ට බලාපොරොත්තු දෙනවා. මං කියන්නේ ඒක එහෙම වෙන්න ඕනේ. මේ මිරකල් එකෙන් අයින් වෙන්න ඕනේ. මේ තියෙන මිත්‍යාවෙන් අයින් වෙන්න ඕනේ. අපි ජීවිතේට මූණ දෙන්න. අඩු ගානේ අපෙන් පස්සෙත් තව ඊළඟට එන පරම්පරාවට අපි මේ ඇත්ත කියලා දෙන්න ඕනේ. උඹලා ඉන්නේ වලක කියන එක. හරිද? මේ ඉන්නේ වලෙන් කරුණාකරලා නැගිටින්න නම් කරුණාකරලා තමන්ගේ පිළිබඳව තමන් හිතන්නේ ඒ වගේම මේ රට පිළිබඳව තවමත් අපිට විශ්වාසය තියන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක නැගිටින්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි. කාලාත්‍රේ කතා බහෙන් මේ පිළිබඳව කතා කරන්න අපි තවත් දුරටත් සූදානම්. හැබැයි ඊට කලින් විරාමයක් ලබා ගන්නයි හදන්නේ. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි කතා කරන්නේ සුබවාර්ධී ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් පිළිබඳව. මාතෘකාව තුට්ටු දෙකක් ඇති පෙට්ටගමක්. දැන් පෙර ප්‍රශ්න වටේදී අපේ විද්වත් මණ්ඩලයේ තිදෙනාම කිව්වේ අපේ රටේ සම්පත් තියෙනවා ගැටලුව තියෙන්නේ කළමනාකරණය තුල කියලා. තමස මේ කළමනාකරණය තුල නම් ගැටලුව තියෙන්නේ කවුද ඒ ක්‍රියාවලිය මෙහෙයවන්නේ? අපිද නැත්නම් මේ රටේ පාලන තන්ත්‍රයද? කිට උත්තරයක් ඒකට එකක් තමයි කළමනාකරණය කියන එක සංස්කෘතියක් බවට පත් වෙන්න ඕනේ. ඒක සංස්කෘතික පුරුද්දක් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි දැන් අපේ සමාජයේ මතයක් තිබුණා මේ දැන වෙළඳම් නොදැන ගොවිතැන් කියලා. දැන් ඒකෙන් අර්ථවත් වෙන්නේ නොදන්න අයට ගොවිතැන් කරන්න පුළුවන් කියන එක නෙවෙයි. ඒ කියන්නේ ගොවිතැන කියන එක අපේ සමාජයත් එක්ක ආත්මීය සම්බන්ධයක් පවත්වනවා. ඒක උගන්වන්න ඕනේ නැහැ. ඒක උගන්වන්න ඕනේ නැහැ. ගොවිතැන කියන්නේ කොඩිම කෙනෙකුට කරන්න පුළුවන් කියන එක. අර ඉස්සලා සාකච්ඡාවේදී මතුවනා වගේ එකක් මේ පොළව. මේ පොළව කරන උදව්ව. අර අනුර කිව්වා වගේම මේකේ ඕනිම දෙයක් ඕනිම තැනක පැල කරන්න පුළුවන් සහ පැලවෙන පොළවක්. ඒතර මේ පොළවේ අර විසාක කිව්වා වගේ එක්තරා විදිහේ උරුමයක් තමයි ගොවිතැන කියන එක. කෘෂිකර්මාන්තය කියන එක. ඒකන මට වෙන අදහසක් තියෙනවා මම ඊගෙන පස්සේ ආයෙ කතා කරනවා. නමුත් මූලික වශයෙන් ගත්තට පස්සේ අර උපකරණෙන් කියන්නේ දැන වෙළඳන් නොදැන ගොවිතැන් කියලා
ගොවිතැන්න කියන එක ඉගෙනගෙන කරන්න ඕන වැඩක් නේ කරන්න පුළුවන් ඕන කෙනෙකුට කියන එක. හේතුව අර උරුමය නිකන් නෙවෙයි. හැබැයි වෙළඳාම කියන එක දැනගෙන කරන්න ඕනේ වැඩක්. ඒ වෙළඳාම කියන එක හැමෝටම කරන්න බැරි වැඩක් නේ. ඒ වගේම තමයි කළමනාකරණය කියන එක පැත්තකින් ගත්තට පස්සේ අර ගොවිතැන් කරනවා වගේ අපේ එක්ක ජීවිතේ පුරුද්දක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි හරියට හදාරන්නට ඕනේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේකේ වගකීම කාටවත් ඇඟිලි දික් කරලා පවරනවට වඩා මා හිතන්නේ අපි අපේ සම්පත් නිසලස් කළමනාකරණය කරගන්නේ නැත්තේ අපේ ජාතික පුරුද්දක් විදිහටද එහෙම නැත්නම් ගත්තොත් එහෙම මේ අපේ නොදුනක්කම හින්දාද කියන එක සම්බන්ධව අපි සාකච්ඡාවක් කළ යුතුයි. මම හිතන්නේ අපි දැන් අපේ වැඩසටහන බලන ඉන්න අය බලනවා ඇති මොකද මේ තුට්ටු දෙකක් මොකද කිව්වේ තුට්ටු දෙකක් ඇති පෙට්ටගම. තුට්ටු දෙකක් ඇති පෙට්ටගමක් කියනකොට මොකද්ද මේකේ අර්ථය කියලා මට හිතෙන්නේ මේකෙන් අදහස් කරන්නේ අපිට මහා ලොකු පෙට්ටගමක් තිබුණාට ඒකේ මොකුත් නැහැ වගේ එකක්. හැබැයි නැහැ. අපි පෙට්ටගම ඉතාමත්ම කුඩායි නමුත් ගොඩක් දේවල් තියෙනවා. තියෙන එක කළමනාකරණය කරගන්න නැති එකේ ප්‍රශ්න තමයි අපි කතා කරමින් හිටියේ. විශේෂයෙන්ම විසාකා කිව්ව මේ නරින්ගේ කතාව. දැන් මං හිතන්නේ ගොඩක් අය බලන්න පුළුවන් මේ නරි 40ක් ඉල්ලුවේ ඇයි වලපනේ මිනිස්සු කියලා. මොකද හේතුව මේ වලපනේ මගේ ගමට අල්ලපු ගම උමායන් එහා පැත්තේ තියෙන්නේ වලපනේ. ඒ හින්දා මම මගේ භූමිය වෙනුවෙන් නැත්නම් මගේ ප්‍රදේශය වෙනුවෙන් මේක හරියට පැහැදිලි කරන්න ඕනේ. අපේ මිනිස්සු එහෙම කියන්නේ අපේ මිනිස්සු වසවිස මත විශ්වාස කරපු අය නෙවෙයි. දඩයම් ගැන විශ්වාස කරපු අය නෙවෙයි. නැත්තම් සත්තු විනාශ කළා ගොවිතැන ආරක්ෂා කරගන්නවා කියන එකට ඔවුන් මැදිහත් වුණා නෙවෙයි. ඒකට ජෛව ලෝකයේම තියෙනවා ක්‍රියාකාරීත්වය. විශේෂයෙන්ම නරි වැඩි වෙනකොට වෙන දෙයක් තමයි මොනර බිත්තර ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට ඊරියකට හම්බ වෙනවා පැටවු 12ක් 14ක් වගේ ප්‍රමාණයක්. ඒ අයගෙන් අන්තිමට ඉතුරු වෙන්නේ දෙන්නේ තුන්දෙනෙක් මොකද සේරම පැටවු ටික නරින් විසින් කාදමන නිසා. ඔය දේ ගොඩක් අයට වෙනවා. විශේෂම ගත්තොත් එහෙම මුවන්ට සිද්ධිය මුව පැටවුන්ට අඳුරොන්ට මේ හැම අයටම එක්තරා විදිහේ විලෝපීය සාධකයක් විදිහට නරි සිටීම හේතුවක් වුණා. ඒක තමයි නරි ඉල්ලන්නේ. දැන් ඊළඟට අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි ඇයි නරි නැති වුනේ කියන එක. නරි නැතුව හිටු පැත්තක් නෙවෙයි ඔය. මොකද මම දන්නවනේ අපි කමතේ රෑ වැඩ කරනකොට විශාල 20 30 රංචුවල සද්දේ තමයි රෑ ඇහෙන්නේ නරින්ගේ. ඒ නැති වුනේ ඇයි? නැති වෙන්න වගේ කියන්නට ඕනේ ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම. මොන්සැන්ටෝ සමාගම සහ තව බහුජාතික සමාගම් මේ මහ පොළොවට වස කලවම් කරන්න ඉගැන්වුවා සහ බල කරා. පිලිපීනේ ඊරි කියන සහල් පර්යේෂණාගාරය 1950 මුල මට මතක විදිහට අනුර ඒක ඇති කරන්න ඊරි සහල් පර්යේෂණාගාරය ඝර්ම කලාපයේ ශක්තිමත් ඥාන හොරකම් කිරීමේ සහ මංකොල්ල කෑමේ ව්‍යාපෘතිය. හරි ඒක ඇතුලේ මොකක්ද දුන්නේ අපිට වැඩි දියුණු කරා කියලා දේවල් හඳුන්ලා දුන්නා. හැබැයි වැඩි දියුණු කරපු හැම දෙයකටම පොහොර ගහන්න ඕනේ රසායන ද්‍රව්‍ය යොදන්න ඕනේ. මේ රසායන ද්‍රව්‍ය ප්‍රතිඵලයක් තමයි මොකක්ද දුන්නේ? කුඹුරේ ඉන්න ගෙම්බෝ කන කුඹුරේ ඉන්න කක්කුට්ටෝ කන නරි මිය ගියා. නරි ගහණය අඩු වුණා. ජනගහනය වැඩි වුණාට නරි ගහණය අඩු වුණා. මේ නරි ගහණය අඩු වීමත් එක්කම මේ චක්‍රය කැඩුනා. ඒ නිසා තමයි විසාකාගෙන් මේ ඉල්ලුවේ නරි. මං හිතන්නේ විසාකා දවස්වල නරි සමහරට හොයනවා වෙන්න පුළුවන් යවන්න. අනික් කාරණේ මම විසාකා කිව්ව ඒකට එකඟ නැහැ. ඒක තමයි මේ රස්තියාදු ගහන අය ගැන කිව්වා. නිකන් ඉන්න අය ගැන කිව්වා. සමාජයේ රස්තියාදු ගහන අය ඉන්න ඕනේ. මං ආසයි රස්තියාදු ගහන්න. මං ආත්මීය වශයෙන් ආසයි රස්තියාදු ගහන්න. මං ආසයි නිකන් ඉන්න. මේ වැඩ කරන්නේ වැඩ නොකර බැරි හින්දා. වැඩ නොකර බැරි හින්දා. මොකද හේතුව නිකන් ඉන්න පුළුවන් නම් අපිට සතුටින් ඉන්න පුළුවන් නම්. රස්තියාදු ගහන අය තමයි මං හිතන්නේ අර ඉස්සෙල්ලා මං කිව්වා ඒක කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ අපි ක්‍රමයට උදව් කරන එක නෙවෙයි ක්‍රමය අලුත් කිරීමේ මඟ ක්‍රමයට විරුද්ධ වෙන එක. දැන් විද්‍යාවේ දියුණුව ඇතිවන්නේ විද්‍යාවේ ක්‍රමවේද සූත්‍ර පිළිගැනීම මත නෙවෙයි අනුර ඒවා ප්‍රතික්ෂේප කිරීම සහ ඒවා ඛණ්ඩනය කිරීම මත. ඒ නිසා මම නම් කියන්නේ රස්තියාදුකාරයෝ ඕනේ. හරිම සුන්දරයි. ප්‍රශ්නේ තියෙන්නේ රස්තියාදුකාරයෝ විනාශ කරලා තියෙනවා. අද රස්තියාදුකාරයෝ කියන්නේ බටනල ගහන අය නෙවෙයි. එහෙම නැත්නම් සබහා සෞන්දර්ය බල තැන් තැන් වල ඇවිදින අය නෙවෙයි. මත්කුඩු ජාවාරම විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මේ අහිංසක රස්තියාදුකාරයෝ. අහිංසක රස්තියාදුකාරයෝ තමන්ගේ මෙවලමක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. මෙතනයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා මේ විසාකා අපි හොඳ රස්තියාදුකාරයෝ ටිකක් යෝජනා කරමු සමාජයට. ඒක අවශ්‍යයි. අනික් කාරණේ තමයි මට කියන්න ඕනි දේ මං හිතන්නේ අපේ සාකච්ඡාව ගොඩක් වියුක්තයි කියලා මට හිතෙනවා. මොකද මාතෘකාව කියන්නේ එහෙම සංයුක්ත කරගත්තොත් හොඳයි කියලා. මම එකතැනකින් පටන් ගන්න කැමතියි මේක විසාකා කිව්ව කුසිකාර්මික ප්‍රශ්නේ. ලංකාවේ කුසිකාර්මික ප්‍රශ්නේ ගත්තොත් එම බරපතල ප්‍රශ්නයක් ඒක. ඒ ප්‍රශ්නේ දැන් වෙන පැතිවලට ගිහිල්ලා. දැන් අපේ රටේ තියෙන අමුතු රෝගයක්. කුසිකාර්මික වකුගඩු රෝගය. දැන් මේක මොකේ ප්‍රතිඵලයක්ද? අපි මුරුංගා බාල්වි හදන කාලේ මම මේක අතීත කාමයක් නෙවෙයි අනුර. ඒ කියන්නේ එක්තරා විදිහකට ගත්තොත් එම ස්වදේශික බීජ
සහ ස්වදේශික ගොවිතැන් ක්‍රම භාවිතා කරන කාලේ වගුවට රෝගය තිබුණේ නැහැ. වගුවට රෝගය තිබුණේ නැහැ. මේ විදිහට තිබුණේ නැහැ. හැබැයි කුසිකාර්මික වගුවට රෝගය කියලා කියන්නේම මොකද්ද? මම ඒකයි කිව්වේ අර පැරඩයිම් ෂිෆ්ට් එකක් අපිට ඕනේ. අපි මේ රාමුවෙන් පනින්න ඕනේ. රාමුවෙන් පන්නවා කියලා කියන්නේ මේ රාමුව කඩා බිඳ දාන්න ඕනේ කියන්නේ මේ රාමුවෙත් සමහර හොඳ දේවල් තියෙනවා. නමුත් අපි යම් කිසි දෙයක ඉස්සරහට යන්න ඕනේ. මෙහෙම ගත්තට පස්සේ පේනවා ලංකාවේ මාරාන්තික ප්‍රශ්නයක් කුසිකාර්මික ප්‍රශ්නය කියන්නේ. අද අපේ රටේ මම වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා අනුරායි සෑහෙන වෙලාවක් සාකච්ඡා කරමින් හිටියා. මේ බොහොම හොඳ දේවල්. ඉතින් මට හිතනවා අනුර අපේ රටේ ඔබ කිව්වා වගේම මිනිස්සු හරියට වැඩ කරනවා. වැඩ නොකරන මිනිස්සු මේ රටේ නැහැ. ගොඩක් ඉන්නේ වැඩ කරන අය. මම නමුත් මේක සමීකරණයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සමීකරණයේ ප්‍රශ්නේ තමයි වැඩියෙන්ම වැඩ කරන අය අඩුවෙන්ම සතුට භුක්ති විඳින්නේ. අඩුවෙන්ම සතුට භුක්ති විඳින්නේ. අඩුවෙන්ම වැඩ කරන අය වැඩියෙන්ම සතුට භුක්ති විඳිනවා. මෙන්න මේ සමීකරණයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි අපේ ආර්ථික ප්‍රශ්න විදිහට අපි මේක හඳුනාගන්නේ නැහැනේ. මම හිතන්නේ අනුර ආර්ථිකය පිළිබඳව මම ඔබත් එක්ක ඊතරම් ලොකු සාකච්ඡාවක් යන්න කැමති නැහැ. මොකද ඔබ තමයි ඒකට සුදුස්සා. නමුත් මම හිතන්නේ ඉකොනොමියා කියන මේක අපි එටිමොලොජි එක හොයාගෙන ගියොත් නිරුක්තිය හොයාගෙන ගියොත් එම කුටුම්බය මම හිතන්නේ මුල් වෙනවා නේද? ඒ කියන්නේ පවුල කියන එක මුල් වෙනවා මේක ග්‍රීක නිරුක්තියට ගියොත් එහෙම. මම හිතන්නේ මට මතක විදිහට. එතකොට දැන් අපේ පවුල කියන එක අද මම හිතන්නේ අනුර ඉතාමත් හොඳට පැහැදිලි කරා. පවුලක දරු සම්පතනේ නේද? සම්පත කියන වචනේ අපිට ඔය රිසෝසස් කියනකට වඩා වෙනස් එකක් අපේ එක. මම ඒක හැමදාම කියන්නේ කින් නෙවෙයි රජ්ජුරුව කියන්නේ. කින් නෙවෙයි රජ්ජුරුව කියන්නේ. රජ්ජුරුව වෙනස්. මේ අපිට වෙන විදිහකට හිතන්න ඕනේ. වෙන විදිහකට හිතන්න ඕනේ. මොකද කින්ලා වැව් හැදුවේ නැහැ. රජ්ජුරුව වැව් හැදුවා. හරි. නැත්නම් රජ්ජුරුව මිනිස්සු ගැන වෙන විදිහකට හිතුවා. අපේ රටේ මම අහලා තියෙනවා ගංගා 103ක් ගලා බහිනවා මහමුදට. වැඩ ගන්නේ නැතුව. ඒ වගේම තමයි මට මතක විදිහට වතු වැවුත් එක්ක වැව් තියෙන 33000ක් විතර ලංකාවේ. අපි Google පින්තූරයක් ගත්තොත් එහෙනම් මං හිතන්නේ ලංකාව පේන්න ඕනේ අnder කොළ පාටට වඩා නිල් පාටට. ඒ තරම් වතුර තියෙන එක. වතුර තියෙන රටක් මේක. හැබැයි අපේ ශ්‍රී ලංකන් එයාලයින් එකට වතුර ගෙන්නුවා අපි ඩුබායි වලින්. දැන් මොකද හිතෙන්නේ? අපිට පොඩි කාලේ උගන්වන්නේ කොහොමද? මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංග. හරි. ඉදිරිපත් දෙක පස්සේ මන් තියන්න. දැන් මේ පැනනගපු පළාතේ සබරගමුව පළාතේ ගොඩක් ඉස්කෝලවල පානීය ජලයේ ඊකොලයි තියෙනවා කියන කවුරුත් විශ්වාස කරනවද? ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ඊළඟට ගත්තොත් මධ්‍යම කඳුකරය. මධ්‍යම කඳුකරය අලුත් ඉතාමත්ම තරුණ ඇමති කෙනෙකුත් දැන් ඉන්නවා. ජීවන් කුමාරතුංග නෙවෙයි. එතුමාට නාමෝජන හම්බුනේ නැහැ මේ සැරේ. ඒක වෙනම කාරණයක්. නමුත් ජීවන් තොණ්ඩමන්. හැබැයි ජීවන් තොණ්ඩමන් නායකත්වයේ දෙන ජනයා වැසිකිලි පාවිච්චි කරන්න දන්නේ නැහැ. වැසිකිලි පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඊළඟට ගත්තොත් දීලා තියෙන වැසිකිලි වල දැන් වසිප් කියලා ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවේ තියෙනවා. ඒකෙන් හැමදාම වැසිකිලි හදලා දෙනවා අnder. ඒ වැසිකිලි වල තියෙන්නේ මොනවද දන්නවද? පැදුරු ගොඩ ගහලා තියෙනවා. එහෙම නැත්නම් මැෂින් එක තියලා තියෙනවා. කෘෂි උපකරණ ටික එකේ තියලා තියෙනවා. දර ගොඩ ගහලා තියෙනවා. ඒ කට්ටිය සාමාන්‍ය පරිසරයට වැසිකිලි යන්නේ. එතකොට ඔය මහවැලි කැලණි කළු වලවේ යන ගංගාවලට එකතු වෙන්නේ අසූචි දහරක්. මධ්‍යම කඳුකරේ අපි යාලට දීලා තියෙන මොකටද? පිරිසිදු ජලය බොන්නද? මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර මේවා පහළට ගලාගෙන එනවා. ඔන්න පානීය ජලයත් ඉවරයි අපේ. ඒ විතරක් නෙවෙයි අපිට කොහොමද ගත්තොත් එහෙම අපේ පිරිසිදුකම සම්බන්ධව බරපතල සංස්කෘතියක් නඩත්තු කරාට වාචිකව භාවිතාවේදී එහෙම එකක් අපිට නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අපි මේවා එකින් එක අපි අල්ලගත්තොත්. එකින් එක අල්ලගත්තොත් විශේෂම ගත්තොත් එහෙම මම කැමති මුලින්ම අල්ලගන්න විසාක කිව්ව කෘෂිකාර්මික ප්‍රශ්නය සම්බන්ධයෙන්. මම හිතන දෙයක් තමයි විසාක මුළුමනින්ම අපිට කෘෂිකාර්මික රට ගොඩ ගන්න බැහැ. නමුත් මම හිතනවා අපේ රටේ ජාතික ආර්ථික ක්‍රියාවලියෙන් අනුර 30ක් 35ක් වගේ කොටසක් ආවරණය කිරීමේ හොඳ මේ මැදිහත් වීමක් කෘෂිකර්මයට කරන්න පුළුවන්. නමුත් කෘෂිකර්මයට මොකද කරලා තියෙන්නේ? කෘෂිකර්මය යටපත් කරලා තියෙන මුළු මනින්ම එකක් බහුජාතික සමාගම් වලට. අපේ රටේ බීජ නිෂ්පාදනය දැන් පොඩ පටන් ගන්නවා ගැන සතුටුයි. නමුත් අපේ රටේ බීජ නිෂ්පාදනය නැහැ. සේරම බීජ ගෙන්නන්නේ පිටින්. ඔබ විශ්වාස කරනවද දන්නේ නැහැ. ගස්ලබු ඇට කිලෝයක මිල මට මේ අහහා ඉන්න වෙලාවක් නැති හින්දා මම කියන්න ගස්ලබු ඇට කිලෝයක මිල ලක්ෂ 5ක් විතර කිව්වොත් එම කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. හරි. එතකොට කොහොමද අපි මේක නඩත්තු කරන්නේ? අපි තනිකරම පොහොසත් කරන්නේ මැලේසියාවද? නැත්නම් ඕස්ට්‍රේලියාවද? ලෝකේ වැඩිපුරම බීජ නිෂ්පාදනය කරන රටවල් 6ද?
නැත්තම් වැඩිපුරම බහුජාතික රසායන පොහොර රසායනික ද්‍රව්‍ය බෙහෙත් නිෂ්පාදනය කරන සහ ඒවට ගැලපෙන බෙහෙත් නිෂ්පාදනය කරන කෘෂි උපකරණ නිෂ්පාදනය කරන මොන්සැන්ටෝ සමාගමද මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ජාතික ආර්ථිකයක් පිළිබඳව අදහස් අපිට එන්න ඕන දුලාසි මෙහෙම සාකච්ඡාවක් ඇතුළේ සහ මෙහෙම අවබෝධයක් ඇතුළේ. ඒ නිසා මට හිතෙන්නේ අපි එකින් එක අරගෙන අපේ රටේ කුෂිකාර්මික ප්‍රශ්නේ, දීවර ප්‍රශ්නේ, අර විසාකත් මතු කරන්න උත්සාහයක් ගත්ත ප්‍රවාහන ප්‍රශ්නේ, අධ්‍යාපනය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ දෙගොල්ලොම මතු කරපු. ඇත්තටම ගත්තොත් එම අද අධ්‍යාපනය කියලා කියන්නේ මොන තරම් පීඩාකාරී ක්‍රියාවලියක්ද? දරු සම්පත දැන්වන විට එක්තරා විදිහකට දෙමව්පියන්ව ආතතියට ලක් කරන එහෙම නැත්නම් ගත්තොත් එම දෙමව්පියන්ට සීදි වෙනසා ගන්න හිතන පීඩනයක් ඇති කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා මේ විභාග කේන්ද්‍රීය එහෙම නැත්නම් ගත්තොත් විභාගයෙන් පමණයි ඔබට ජීවිතයක් ලබා ගන්න පුළුවන් කියන මානසිකත්වය. මේ සේරම දේවල් දිහා අපිට හිමින් බලන්න ඕනේ. ඇයි ඔබතුමා මගේ ප්‍රශ්නට ඍජු පිළිතුරක් දෙන්නේ නැත්තේ? කවුද මේ ප්‍රශ්න ටික හැදුවේ? ප්‍රශ්න ටික පැහැදිලි. කවුද හැදුවේ අපේ රටේ පාලන තන්ත්‍රයේද නැත්නම් පුරවැසියක්ද? කවුද මේ ප්‍රශ්න වලට අපිට අල්ලන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ආනුර රොබර්ට් මැක්නමාරා සභාපති හිටියේ කොයි කාලෙද මේ ලෝක බැංකුවේ? රොබර්ට් මැක්නමාරා සභාපති ඔය ඉකොනොමික් රීස්ට්‍රක්චරින් ප්‍රොසෙස් එක ගෙනාපු එක්කන ආර්ථික ප්‍රතිව්‍යුහගත කරන වැඩ පිළිවෙල ගෙනාපු එක්කන රොබර්ට් මැක්නමාරා. 1980 ගණන්. 1900 මං හිතන්නේ 60 ගණන්. 60 පයින් රිෆෝම්ස් එන්නේ. ඔව් එතකොට දැන් මෙයා මේක ගෙනල්ලා අවුරුදු 10කින් මොකද්ද කිව්වේ? මම පිළිගන්නවා වැඩේ හරිය නෑ කියලා. ඒතර අවුරුදු 10ක් යනකොට ලෝකෙම අවුල් වෙලා ඉවරයි. වග කියන්න ඕනි පාර්ශව එකක් නෙමෙයි අල්ලන්න ඕනේ අපි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ලංකාවේ මම සරල කාරණයක් කියන්නම්. මේකෙන් වග කියන්න ඕනි අය ගොඩක් ඉන්නවා කියලා තේරෙයි. අපිට පුංචි කාලේ ඉස්කෝලේදී උගන්වන්නේ ලෝක වෙළඳ සංවිධානය ගැන මෙන්න මෙහෙම. ලෝකයේ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය කියලා. මං යාළුවා ක්‍රියාමාර්ග දෙකක් කියන්න. ලෝකේ තියෙන බනානා කන්ට්‍රි කියලා රටවල් කීපයක්. ඒ කියන්නේ මේ කෙසෙල් රටවල් කියලා. අපි වගේ කෙහෙල් මල් රටවල් නෙමෙයි. කෙසෙල් රටවල් කියලා රටවල් කීපයක් තියෙනවා. මේ රටවල් වල කෙසෙල් නිෂ්පාදනයට මැදිහත් වෙන්න අනිකුත් බහුජාතික සමාගම් අවසර ඉල්ලුවා. මේ රටවල් කිව්වා අපි සේවාංශේ පමණයි විවෘත කරලා තියෙන්නේ. අපි නිෂ්පාදන අංශේ විවෘත කරලා නැහැ. ඒ නිසා කෙසෙල් වලට කෙසෙල් නිෂ්පාදනයට ඕගොල්ලන්ට මැදිහත් වෙන්න දෙන්න බැහැ කියලා. ඒතර මේ අය දැන් ඔය කියන රටවල් ලෝක වෙළඳ සංවිධානයේ සමාජිකයෝ. ඒතර ඒ සමාජිකයෝ නම් අර සංවිධානයේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ. ඒතර අර බහුජාතික සමාගම් නඩුවක් අරන් ගියා ලෝක වෙළඳ සංවිධානයට. ඒකේ තියෙනවා මේ ගැටුම් निराකරණ ව්‍යුහය කියලා එකක්. dispute settlement body කියලා එකක් තියෙනවා මේ ලෝක වෙළඳ සංවිධානයේ. එතෙන්ට අරන් ගියා. ඔබ හිතන නඩු තීන්දුව මොකක් කියලාද? නඩු තීන්දුව තමයි අනුර කෙසෙල් යනු නිෂ්පාදනයක් මෙන්ම සේවාවක් ද වේ. කෙසෙල් යනු නිෂ්පාදනයක් මෙන්ම සේවාවක් ද වේ. අද බනානා රටවල් වල කෙසෙල් වෙළඳපොළ කෙසෙල් නිෂ්පාදනය මුළුමනින්ම අත්පත් කරගෙන ඉන්නේ බහුජාතික සමාගම්. ගෝතමාලාවේ මම එහෙම කියන්නේ පාර්ශව ගොඩක් ඉන්නවා. ගෝතමාලාවේ ආණ්ඩුව දැම්මා මේ හැම කිරකටම වඩා මව්කිරි උතුම් කියලා. ඒක ආය අහන්න දෙයක්ද? නමුත් මේක කරේ මව්කිරි ප්‍රවර්ධනය කිරීමේ අරමුණේ. මේක දැම්මට පස්සේ කිරිපිටි සමාගම්, ඒ කියන්නේ වස කිරිපිටි සමාගම් සහ විස කිරිපිටි සමාගම් මේ කට්ටිය ගියා අර මං කිව්ව ව්‍යුහයටම නඩුව අරගෙන. නඩුව අරන් ගියේ නියෝගය මොකක්ද දන්නවද? කරුණාකරලා ප්‍රචාරක ව්‍යාපාර නවත්තන්න කියලා ගෝතමාලාවට. මව්කිරි වලට පක්ෂව කරන ප්‍රචාරක ව්‍යාපාරය නවත්තන්න කියලා. අම්මට විරුද්ධ වන ලෝක සංවිධාන නම් මේ ලෝකෙ තියෙන්නේ. අම්මගේ කිරිවලට විරුද්ධ වන ලෝක සංවිධාන නම් තියෙන්නේ. ඔබ මගෙන් අහන්න වක්කියුත්තෝ කවුද කියලා කෙලින් නෙවෙයි. මට ඇඟිලි 10 දෙන මදි දික් කරන්න. ඒ තරම් විශාල පාර්ශ්ව ප්‍රමාණයක් ඉන්නවා මේවට වක් කියන්න ඕනේ. හැබැයි මතක තියාගන්න දුලාසි ඒ සේරම ඒක අබද්ධයි. මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ සහචර ධනවාදයක්. ක්‍රෝනි කැපිටලිසම්. මම එකක් කියලා නවත්තන්න. මේ රට හදනවා නම් මේ රටේ අපි ඔය ආණ්ඩුවකට විතරක් ඇඟිලි දික් කළා හරියන්නේ නැහැ. මොකද දන්නවද? මේ රටේ ආණ්ඩු හරිම හිතුවක්කාරයි. ආණ්ඩු හිතන්නේ ආණ්ඩු ගැන. මේ රටේ වෙළඳපළ හරිම හිතුවක්කාරයි. වෙළඳපළ හිතන්නෙම වෙළඳපළ ගැන. වෙන කිසි දෙයක් ගැන හිතන්නේ. ඒ වගේම තමයි මේ රටේ රාජ්‍ය සේවය හරිම හිතුවක්කාරයි. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ රස්සාව ගැන පමණයි, ජන සමාජය ගැන නෙවෙයි. එහෙම හිතන කලාතුරකින් ඉන්නවා ටික දෙනෙක් ඉන්නවා. ඒතර මේ කියන තර්ජන තුනකට මැදි වෙච්ච අය නේද මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය වගේ මේ අපි පොඩ්ඩක් ගැලවෙලාම ඉන්නේ. එතකොට වෙන දේ තමයි අර කට්ටිය සේරම හොඳින් ඉන්නවා. හැබැයි වැඩියෙන්ම දුක් වෙන, මහන්සි වෙන, ශ්‍රමය කැප කරන මේ මිනිස්සු ඉන්නවා මේ ඊටාත්ම අසතුටින්. ඒකයි මම කිව්වා අපම අර සමීකරණය මම නවත්තන්න දුලාසි.
වැඩියෙන්ම වැඩ කරන අය වැඩියෙන්ම ඇඟවෙහෙසන අය වැඩිම දුකකින් ජීවත් වෙන්නේ. අඩුවෙන්ම ඇඟවෙහෙසන අය අඩුවෙන්ම වැඩ කරන අය අඩුම දුකකින් ජීවත් වෙනවා වැඩිම සැපතකින් ජීවත් වෙනවා. මේ සමීකරණය කඩන්න පුළුවන් වේද කියලා ඉතින් විශ්වාසයක් නැහැ. නමුත් මෙහෙමයි ඉතින් අපි මේවා කියනවා. මොකද නොකිය හිටියම අපිට ඔළුවට අමාරුයි. හිතට අමාරුයි. නැතු මේ කියන්නේ දුලාසි මේවා අහලා සමාජය වෙනස් වෙයි කියලා නෙවෙයි. මගේ නම් දැන් එහෙම හැඟීමක් නැහැ. මම මේවා කියන්නේ මට සැනසීමක් ගන්න. මොකද මගේ හිත නිදහස්. මට මේක කියා ගන්න ඕන. එක උදාහරණයක් තියෙනවා මේ කොණ්ඩේ කපන එක්කන විතරයිලු දන්නේ රජතුමාට අන් දෙකක් තියෙනවා කියලා. කොට අන් දෙකක්. ඉතින් කොණ්ඩේ කපන එක්කනට පේනවා. රජ කාලේ කතාව මේක. මේ එතකොට මේක කියන්න විදිහක් නැහැනේ. කිව්වොත් බෙල්ල කපනවනේ. හැබැයි නොකිය ඉන්නත් බෑ. කොහොමද මේක හිතේ දරාගෙන ඉන්නේ? මෙයා ගිහිල්ලා පොඩි දොළපාරක් අයිනේ තියෙන වැල්ලක වලක් කාරලා ඒකේ කට තියලා කිව්වලු කෑ ගහලා අපේ රජතුමාට කොට අන් දෙකක් දිබේ කියලා. කරුමේ කියන්නේ මෙතනම තිබිලා තියෙනවා බට ගස් වගේක්. ඒකෙන් බටයක් කපාගෙන හරක් බලා ගන්න ගොපලු දරුවෙක් ඒක අරන් ගිහලා ඒක වාදනය කරන පටන් ගත්තලු. අනේ ඒකෙන් ඇහෙන හඬ මොකක්ද දන්නවද? අපේ රජතුමාට කොට අන් දෙකක් තිබේ කියලා. කර්ණවැමියත් මං හිතන්නේ හිසකසා දමන්න ඇති. අනිවාර්යෙන්ම අර දරුවවත් හිසකසා දමන්න ඇති. දැන් ඒ වගේ අපිත් මේ කරන්නේ මන් දන්නේ අපේ අනිත් දෙන්න කොහොමද කියලා. අපි දුකට කියන කවි මේවා. ඉතින් අපි කියනවා ඉතින් වෙන මොනව කරන්නද? ඒක අපේ හැඟීම් නිදහස් කර ගැනීම සම්බන්ධව සරල කර ගැනීම සම්බන්ධව කරන වැඩක් මිසක් මේ වයින් මහලුකු පළපෝෂණයක් වෙයි කියලා නම් දුලාස් මට නම් කිසිම විශ්වාසයක් නැහැ. හොඳයි. මහාචාර්යතුමා මේ ඔබ පෙරවටේදී කිව්වා අපේ රටේ ස්වභාවික සම්පතුත් ඕන තරම් තියෙනවා. ඒ වගේම අපේ රටේ හරි හොඳ මානව සම්පතකුත් තියෙනවා. ඒත් එක්කම අපේ රටේ මානව සම්පත සහ ස්වභාවික සම්පතට වඩා ගැටලුත් තියෙනවා කියලා. ස්වභාවික සම්පතත් හොඳයි නම් මානව සම්පත ඊටත් වඩා හොඳයි නම් කොහොමද ගැටලු ඇති වෙන්නේ? කවුරු හරි ගැටලු ඇති කරාද නැත්නම් මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ අපේ ආකල්පමය වරදින්ද? අපි දැන් පළවෙනි වටේදී අපි හැමෝම එකඟතාවයට ආවා. මම හිතන්නේ මුළු රටමත් මේක දන්නවා. අපේ රට සියලු සම්පත් වලින් පිරලා තියෙන්නේ. අපි කලින් කියපු විදිහට ඕන නැවත සමරයිස් කරොත් මේ අපට හොඳ ආගමක් තියෙනවා. අද ලෝකෙම ඒක පිළිගන්නවා. ඒක ලෝකෙ පුරා ව්‍යාප්ත වෙනවා. අපි ගියේ ඉන්නවා. මෙහෙ. අපි උපතින් බෞද්ධ වෙලා. නමුත් අපි අවබෝධයෙන් සහ ප්‍රතිපත් වලින් අපි දන්නේ නැහැ බෞද්ධකම. ඔව්. එතකොට අපට හොඳ ස්වභාව සෞන්දර්යයක් තියෙනවා. ඉතාම සුන්දර රටක්. හොඳ මානව සම්පතක් තියෙනවා. ලෝකෙ පිළිගන්න හොඳ නීති පද්ධතියක් තියෙනවා. හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. මේ සෞඛ්‍යයක් තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. හොඳ සිස්ටම් තියෙනවා. එකක්වත් හරියට මිනිස්සුන්ගේ රටේ ජීවත් වෙන පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් හැමෝටම මේවා බෙදිලා යන විදිහට මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේක තුලින් හැදිලා නැහැ. අපි මේ හොඳම කිය හිටියොත් අපට තේරෙන මිනිස්සුන්ට තියෙන සුසයිනෙත් හොඳයි කියලා. අද කියන ලෝකේ හොඳම අධ්‍යාපනය අපේ තියෙන කියලා මිනිස්සු මේ රටේ මිනිස්සු පිළිගන්නවා. ඇයි මේ හැමදාම කියනවද අපි මේක? ලෝකේ හොඳම සෞඛ්‍යය අපි ළඟ තියෙන කියලා හැමෝම කියනවා. ඉතින් මිනිස්සු ඒක පිළිගන්නවා. මේක දැන් මිනිස්සුන්ට අපට ප්‍රශ්න නැහැ කියලා. මිනිස්සු දුක් විඳිනවා. හැම මිනිහෙක්ම දුක් විඳිනවා. මම ධම්මත් එක්ක ධම්ම කීප සීල් වලට එකඟයි. මම අන්තිමට ධම්ම කීපයකට මම තවත් එකඟයි. අපිත් මාත් මේවා කියන්නේ නොකිය ඉන්න බැරි නිසා. නොකිය හිටියොත් අපි කරන වරදක් වෙනවා. හරි මහාචාර්යතුමා මට පැහැදිලි කරන්නකෝ දැන් ස්වභාවික සම්පතත් ඕන තරම් තියෙනවා නම් මානව සම්පතත් ඊටාම හොඳ නම් මොකද්ද මේ තියෙන දැන් ඔය කියන ගැටලුව? ගැටලුව මේක අපි ලෝකේ කොපි කරනවානේ. අපි මේ ඉගෙන ගන්නේ අපි දෙන්නේ බටහිර අධ්‍යාපනයනේ. යා බටහිර පොත්පත් වලින් අපි මේ ගන්නේ. මේ බටහිර අධ්‍යාපනයේත් වැරදුණු තැනක් තියෙනවා. මේවා දීර්ඝ වශයෙන් කතා කරන වෙලාවක් නැහැ. තේරෙනවද? අපි මේ සම්පූර්ණම මේ තරඟයකට ගිහිල්ලා තියෙනවා. තරඟයකට ගිහිල්ලා තියෙනවා.
හැම පුද්ගලයෙක්ම මේ තරඟට අහු වෙලා ඉන්නවා. මේක තුලින් අද රටේ දේශපාලනයත් තරඟයක්. රැකියාවත් තරඟයක්. අධ්‍යාපනයේ අංක 1 තරඟේ. සෞඛ්‍ය මේ හැම දෙයක්ම එහෙමයි. එතකොට මේකට අංක 1ට වග කියන්න ඕනේ. මේ රටේ දේශපාලනය. අංක 1. දේශපාලන රටට නායකත්වය ලීඩර්ෂිප් එක දුන්නා. ලීඩර්ෂිප් එක තමයි අංක 1. මේක අපි තාම පැහැදිලිව කතා කරමු. 2 රාජ්‍ය අංශයේ නිලධාරී. මේ රාජ්‍ය අංශය නිලධාරීන් ඉතාම නරකයි. මේ සුළු සාමාන්‍ය ජනතාව වැඩ කරන්න හරි දක්ෂයි, කැමති වැඩ කරනවා. අපිට ඉන්නවා විශාල රාජ්‍ය අංශයක්. මේක විශාල නිලධාරීන් ඉන්නවා. මේ නිලධාරී කරන හරීම ටික දෙනා ඉන්නේ හරියට වැඩ කරන අය. ඉතාම හොඳයි ඉන්නවා. වැඩි කොටසක් තමන් ගොඩ යන්න තමයි බලන්නේ. දේශපාලඥයෝ බලන්නේ රටේ නායකයෝ තමන් ගොඩ යන්න. තමන්ගේ පවුල, තමන්ගේ හිතවත්තු, තමන්ට උදව් කරපු අය ගොඩ දාන එක. රාජ්‍ය සේවයට යන මොකද රාජ්‍ය සේවය තියෙන්නේ? පොඩ ආයතන තියෙන්නේ. පොදු යහපතට. පොදු යහපතට. රාජ්‍ය සේවයට දැන් මම රාජ්‍ය සේවකයෙක් මම කතා කරන්නේ. මට ජනතාව සලකලා තියෙන්නේ. මට ජනතාව සලකලා තියෙන්නේ. මට රැකියාවක් තියෙන දීලා තියෙන ජනතාව. මට උගන්වලා තියෙනවා. මට පඩියක් හම්බ වෙනවා. මගේ වගකීම මොකද්ද? රටට සේවය කරන එක. රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයන එක. තමන්ගේ ආයතනයේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරන එක. මේ හැම රජ නිලධාරියෙකුටම ජනතාව සලකලා තියෙනවා. හැම දේශපාලඥයෙකුටම ජනතාව සලකලා තියෙනවා. ඒ අයගේ රිටර්න් එක මේකට එන්නේ නැහැ. නිලධාරි ගත්තොත් රාජ්‍යංශයේ විශාලයිනේ. මේ රාජ්‍යංශයෙන් ඇත්තටම උදාහරණයකට ගත්තොත් දැන් අපි දන්නවනේ ලක්ෂ 16ක් ඉන්නවා. මේක තව 17 වෙනවා. හැම එකම වැඩි අපේ හමුදාව ගත්ත අපේ හමුදාව ඉතාම හොඳයි. ත්‍රිවිධ හමුදාව. ලක්ෂ 2.5ක් ඉන්නවා. ලක්ෂ 2.5ක් ඉන්නවා. යුද්ධයේ අවස්ථාවේ මේක ඕන වුණා. මේක ඵලදායී රටට පාවිච්චි කරන්න වෙනවා. තවත් වැඩි කරන්න අපට අවශ්‍ය නැහැ. එංගලන්තේ අපි වගේ 3 ගුණයකට වැඩි ජනගහනය. හමුදාවේ ඉන්නේ අපට වඩා භාගයක් විතර. ඔක්කොම ඉන්නේ 1,49,000. අපි 2,50,000යි. නේවි එක ගත්තොත් එංගලන්තේ වටේට මූද තියෙනවා කිලෝමීටර් 17,000. කිලෝමීටර් 17,000. ලංකාවේ කිලෝමීටර් 1,340යි. ලංකාවේ නේවි එක 54,000යි. එංගලන්තේ 32,000යි. ලංකාවේ 1 කිලෝමීටරයකට 40ක් දාන්න පුළුවන් නේවි එක දැම්මොත්. මූද වටේට. එංගලන්තේ කිලෝමීටර් 2ක් දාන්නත් බෑ. ඒත් මේ රටට එන්න තියෙන හැම දෙයක්ම එනවා. අන්ඩකොට පොඩි එකතුවක් කරන්න සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේදය තමයි රාජ්‍ය සේවකයන් ඉන්න ඕනේ ජනතාවගෙන් 250ට එක්කෙන. අපේ රටේ ඉන්නවා 14ට එක්කෙනෙක්. 14? ආයක හසරි අපි දැනට තියෙන 14ක් තියෙනවා. 13ක් තියෙනවා මං ගිය සතියේ ගණන් හදුවා 13යි. දැන් මේක තවත් 12ට බහිනවා. නමුත් ප්‍රශස්ත මට්ටම තමයි 250ට එක්කෙනෙක්. මේ ආසියාව රටවල් ගත්තොත් සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, බංගලාදේශ, ඉන්දියාවෙත් ඉන්නේ 19යි. අපේ ඉන්නවා 1000කට 60ක්. 19 කියලා කියන්නේ 1000කට 19යි. අපේ 1000කට 60ක් ඉන්නවා. දැනට ඉන්නවා. එතකොට මම මේ කියන්න උත්සාහ කරපු දේ මේ ජනතාව හොඳයි. දැන් හිතන්න මේ පෝසස් කියලා. මම මේ කාටවත් මේ ඇඟිලි දික් කරනව නෙමෙයි. නිලධාරී ඉන්නවා. මේ නිලධාරී නඩත්තු කරන්න විශාල මුදලක් අපි වැය කරනවා. අපි දැන් සෝල්ජර් කෙනෙක් ගත්තොත් ඕන දෙයක් කියනෝද යුද්ධයට යන්න මැරෙන්න යුද්ධයට යනවා. පලයන් කිව්වොත් යනවා. නිලධාරීන්ගේ ගෙවල් වල නෝනලා shopping එක යනවා. දරුවෝ ඉස්කෝලේ යනවා. උයන්න කිව්වොත් උයනවා. මේ ඕන දෙයක් කරනවා. මේ රටේ ජනතාව කරනවා. වැඩ නොකරන්න කවුද? විශේෂයෙන් මේ පරිපාලනය කරන නායකයෝ තමයි මේකට වග කියන්න ඕනේ.
රජයේ ඔෆිසර්ස්ලා. ඒ කියන්නේ නිලධාරී. සේවකයෝ නෙමෙයි. සුළු සේවකයෝ නෙමෙයි. ඒ ඉතාම හොඳයි. මේ රට පාලනය කරන අය. මේ රට පාලනය කරන අය රට පාලනය කරන්නේ නැහැ. ජනතාවගේ දිලිඳුකම ඉවත් කරන්න ඇවිල්ලා ඉන්න අය කරන්නේ මොකද්ද? තමන්ගේ දිලිඳුකම තවදුරටත් ඉවත් කරගන්න. එයාගේ දිලිඳුකම ඉවත් කරන ජනතාව සලකලා ඉවරයි. රැකියාවක් දීලා තියෙනවා. තවදුරටත් තමන්ගේ දිලිඳුකම ඉවත් කරගන්න තමයි කටයුතු කරන්නේ මේ කට්ටිය. ඔබගේ ප්‍රශ්නයට ඍජු පිළිතුර මේකට වග කියන්න ඕනේ පාලකයෝ. දේශපාලඥයෝ වගේම රජයේ ආයතන ප්‍රධානීන්. හැබැයි ජනතාවත් මේකට වග කියන්න ඕනේ. ජනතාවත් වග කියන්න ඕනේ. ජනතාව තමයි මේ අය නරත්තු කරන්නේ. ජනතාවත් මේ හැම දෙයකටම සම්බන්ධයි. දැන් අපි හිතමුකෝ මේ නීති කියලා. දැන් මෙහෙම හිතන ජනතාව පුරුදු කරලා තියෙන විදිය මෙහෙම හිතන්නකෝ. දැන් රටේ නීතියක් තියෙනවා. මේ හැමෝම කැමති ලංකාව මන් දන්න මේ බෞද්ධ රටක් වුණාට හැමෝම කියන්නේ දැන් දඬුවම දැන් යම්කිසි වරදක් කරන් පස්සේ ඒ වරදට අපි ඒකට එන්න ඕනේ. වරදක් වුණාම වරදක් වෙනවා නම් ඒකට සමාජ සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි ඕනේ. යුක්තිය තමයි එන්න ඕනේ. පරිගැනීමවත් දඬුවමවත් නෙමෙයි. අපි හැම වෙලාවෙම වරදක් කරන පුජ්‍යලයක දිහා බලන්නේ දඬුවම සහ පරිගැනීමේ චේතනාව තමයි මේ කියන්නේ. දැන් ජනතාවත් කියනවා දැන් මොකක් හරි වරදක් කරපු පුජ්‍යලයකට ඌට හොම් කරා මදි. එහෙම කරා මදි කියලා කියන්නේ. මේ හැම ගහන්න ඕන කියලා කියන්නේ. මේ අය මෙහෙම දැන් මේ නීතිය අනවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරනවා. ආයුධ පෙන්වන්න ගිහිල්ලා ලෝකෙ හැමෝම දන්නවා ලංකාව දන්නවනේ. ඒක ජනතාවත් කියනවා ඔහොම තමයි කරන්න ඕනේ. ඔහොම තමයි කරන්න ඕනේ. හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ තව කෙනෙක් නිවැරදි මාර්ගයට වරදක් වෙච්ච මිනිහෙක් නිවැරදි මාර්ගයට ගන්න එයාට හරි මාර්ගයක් පෙන්වන්න නෙමෙයි උත්සාහ කරන්නේ. එයාට දඬුවම් කරන්න උත්සාහ කරන්නේ. මේක ගිහිල්ලා තියෙනවා සමාජයේ පුරාවටම. සමාජයේ හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕනේ. හරියට ඔය දඬුවම් කරන්න ගියොත් අපි හැම කෙනෙක්ම දඬුවම් විඳින්න ඕනේ. අපි හැම කෙනෙක්ම වග කියන්න ඕනේ. අපි හැම කෙනෙක්ම මාර්ග නීති කඩනවා. මාර්ග නීතිය තිබ්බට හොඳ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැම කෙනෙක්ම තම තමන්ගේ මට්ටම් වලින් වරද කරනවා. ඒකට හේතුවක් තියෙනවා. අවසාන වශයෙන් මම හේතුව කියන්නම්. හේතුව තමයි මේ රට පුරුදු කරලා තියෙනවා කාලයක් තිස්සේ මොන අර සිස්ටම් තිබ්බත් මොන නීති පද්ධතියව තිබ්බත් තමන් පෞද්ගලික අවශ්‍යතාවයට අනුව කටයුතු කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ සිස්ටම් තමන්ගේ දරුවා පාසලට දාගන්න එක ඒව කන්ටැක්ට්ස් උඩ තමයි කරන්න ඕනේ. ඒව කන්ටැක්ට්ස් උඩ. සිස්ටම් එක ඇතුලේ දරුවා පාසලට දාන්න බෑ. දරුවා පාසලට දාන්න නම් තමන් විහිං ක්‍රමයක් හදා ගන්න ඕනේ. හොඳයි. එක්කෝ දේශපාලඥයෙක් සම්බන්ධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි හොර සහතික හදාගෙන තියාගන්න ඕනේ. එහෙම නැත්නම් මුදල් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අඳුරන කෙනෙක් ඉන්න ඕනේ. ආයතනික වැඩ කරගන්න ගියපුවම කවුරු හරි අඳුරන කෙනෙක් ඉන්න ඕනේ. පැහැදිලි මහාචාර්ය. තේරෙනවද? එතකොට කන්ටැක්ට්ස් උඩ තමයි මේ රට දුවන්නේ. කන්ටැක්ට්ස් උඩ රටවල් දුවනකොට හැම කෙනෙක්ම උත්සාහ කරනවා තම තමන්ට ඕන විදිහට වැඩ කරන්න. හොඳයි. මේක වෙනස් කරන්න කට්ටිය කැමති නෑ. වෙනස් කරොත් තමන් ජීවත් වෙන විදිහ තමන් හදාගෙන තියෙන්නේ. ඒක වෙනස් වෙනවට කැමතිත් නෑ. මේ තරඟකාරී බවින් ඉවත් වෙලා පොදු තැනට මේ රට ගේන්න ඕනේ. හොඳයි. මේ අපි විරාමයක් ලබා ගන්නත් ඕනේ. විරාමයට යන්න කලින් මේ විශාඛා සූරියබණ්ඩාර මහත්මියනි මම කැමති ඔබතුමියගෙන් කෙටි පිළිතුරක් ලබා ගන්න. මට කියන්න දැන් සම්පත් තියෙන රටක් ස්වභාවික සහ මානව සම්පත් වශයෙන් සම්පත් වල කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ ඇති වෙලා තියෙන ගැටලු වලට හේතුව පාලන තන්ත්‍රය කියලා මේ දෙපළගෙන්ම කියවුණා. ඔබතුමිය මේ කතාවට එකඟද? ඔව් යම් කිසිදා පාර්ශව ගොඩක් ගැන කිව්වේ. පාර්ශව කීපයක්. පාලන තන්ත්‍රය විතරක් නෙමෙයි දුලාශි මේ කියනවා වගේ මේක සාමූහික ක්‍රියාදාමයක්. ඒක මේ එක්කෙනෙක්ට ඇවිල්ලා දික් කරන්න බෑ අපිට. හොඳයි. අපි මේ පිළිබඳව කතා කරනවා. හැබැයි මේ විරාමයෙන් අනතුරුව.
විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි කතා කරන්නේ සුබවාර්දී ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් ගැන. ඒක මේ කාලයක් තිස්සේ අපේ බලාපොරොත්තුවක් හැමෝම කතා කරන දෙයක්. මාතෘකාව තුට්ටු දෙකක් ඇති පෙට්ටකමක්. අපි විරාමයට යන්න කලින් නතර වුණේ නීතිඥ කතිකාචාර්ය විශාකා සූර්යබණ්ඩාර මැතිනිය ගාව. ඔබතුමිය පිළිතුරේ කෙටි කොටසක් අපිට කිව්වා. සම්පත් තියෙන රටක්, හැබැයි මේ ඇති වෙලා තියෙන ගැටලුවලට බහුවිධ පාර්ශවයන් එකතු වෙලා ඉන්නවයි කියලා. ඒ කවුද? කවුද කියන එක නෙමෙයි මම කිව්වේ. ඒ කියන්නේ කවුද කියන එකට උත්තරේ තමයි මම කිව්වේ සාමූහිකව මේකට වගේ කියන්න ඕනේ කියලා. මේ මොකද මෙතනදී දම කිව්වා ඒක පාර්ශවයන් ගැන හොඳ හැඳින්වීමක් කළා. ඒකත් එක මම එකඟයි. ඒ වගේම මෙතුමත් කිව්වා පාලකයෝ කියන කෙනා කියලා. පාලකයෝ සහ ඒ කියන්නේ මේ විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලකයෝ කියන එක. පුළුල් එතකොට ඒ පුළුල් අදහසකින්. ඇත්ත. මොකද මෙතනදී මේ සමස්තයම තමයි මේකට වග කියන්න ඕනේ. මේ සමස්තය තුල හැබැයි අපිට හුදකලා වෙන්නත් බෑ රටක් විදිහට. මොකද අපි මේ අර කිව්වා වගේ මුළු හැම රටවල්ම එකට දැන් ගැට ගහලා තියෙන්නේ. එතකොට අර ධම්ම කිව්වා වගේ බහුජාතික සමාගම් මේවල තියෙන දේවල් මේ හැම එකක්ම දේශපාලන තීරණය කරනවා. මොකද 1965 වෙන කාලේ වෙනකොට දේශපාලන තීරණ ඒවල අපි වගේ පුංචි රටවල දේශපාලන තීරණ ගන්නකොට අර මේ ධම්ම කිව්වා වගේ රොබර්ට් මැක්නමාරාගේ ආවේ මේ ආර්ථික ව්‍යුහනට වඩා දේශපාලන තීරණ ගැනීම. හැබැයි දේශපාලන තීරණ ගැනීම සඳහා ආර්ථිකය තමයි මූලට දැන් මේ අපි වගේ දුප්පත් රටවල් වලට ඒගොල්ලෝ දුන්න එක එක කොන්දේසි. ඒවා දෙන්නේ අර දේශපාලන කොන්දේසිත් එක්ක. ඉතින් ඒවා අපි ගිල්ලා. මොකද ඒවා ගිල්ලා කියන්නේ මොකද ගිලින්න වුණා. මොකද ඒකට හේතුව මොකද අපිට ඒ වෙනකොට එහෙම අපිට අර දෙපින් හිට ගන්න පුළුවන් තැනක අපි හිටියේ නැහැ. ඉතින් ඒක නිසා මේ ඒක එහෙම දෙනකොටම මං කියන්නේ අපි පාලකයෝ ඉතාමත්ම සූක්ෂම වුණා නම් ඒ කියන්නේ නියම පාලනයක් තිබුණු පාලකයා සහ රාජ්‍ය පරිපාලකයා අතර හොඳ සහසම්බන්ධතාවයක් තිබුණා නම් මේවා සමග බොහොම හොඳ ගනුදෙනුවකින් මේ රටක් ඉදිරියට ගෙන යන්න තිබුණා. එතන වුණේ මොකද දන්නවද? මේ තියෙන සහනද මේ තියෙන ආර්ථික කොන්දේසි වලින් දෙන දේවල්ද ඔක්කොම කමිෂන්ද මේවා ඔක්කොම ගියේ එක තැනකට. අර මේ කිව්ව විදිහට අර වැඩියෙන්ම බලවතා තමයි ඒව ඔක්කොම වැඩියෙන් තමන්ගේ සාක්කුවට දාගත්තේ. එතකොට මේක හරියට බෙදිලා ගියේ නෑ. එතකොට මේ සම්පත් විෂමතාවයන් ආවා. එතකොට තියෙන සම්පත් ටික හරියට මේ කළමනාකරණය කරගන්න බැරි වුණා. ඉතින් මේ කියන විදිහට ඇත්ත වශයෙන්ම කියනවා නම් රටක දේශපාලනය කියන සහ දේශපාලන නායකත්වයන් ගන්න ඒ වගේම ඒවා කියන්නේ පරිපාලනය හරහා ක්‍රියාත්මක කළ නිලධාරීන් මේකට ඍජුව වග කියන්න ඕනේ. ඒ කියන්නේ අනිත් ඒවාත් එක්ක අර අපි කිව්ව සියලුම දේවල් එක්ක. ඉතින් මේ සියලුම එක බැලුවාම ඔබට මට කියන්න තියෙන ඍජු උත්තරය තමයි මොකද්ද? මේ සමස්තය මේකට වගන මොකද අපිත් වගේ කියන්න ඕන. අපිත් දූෂිතයි. මහ ජනතාව විදියට. මම කියන අපිත් දූෂිතයි කියලා. මොකද මේ අපි කොච්චර දූෂිතද කියනවා නම් දැන් මට තේරුණ දේ තමයි මොකද මේ ජනතාව දැන් අපි හැමදාම කිය දේශපාලඥයානේ මේ වැරද්ද කරන්නේ කියලා. හැබැයි එහෙම වුණාට ජනතාව ඊට වඩා දූෂිත වෙලා තියෙනවා. මොකද ජනතාව දූෂිත කරනවා ඒකට. ඒකට අවශ්‍ය මාර්ගය තනනවා. මොකද ජනතාව ඒ දේවල් බලාපොරොත්තු වෙනවා. එහෙම කරොත් තමයි මොකද ගොඩක් වෙලාවට පෞද්ගලිකව අර ඉන්ඩිවිජුවලිසම් තමයි මෙතන ගොඩක් වෙලාවට වෙන්නේ. පෞද්ගලිකව Tamanට යහපතක් ගෙන එන කෙනා තමයි පුටුවක ඉන්න ඕනේ. පෞද්ගලික Tamanට යමක් දෙන කෙනා තමයි පුටුවක ඉන්න ඕනේ කියන සංකල්පය තුළ තමයි මේ ගොඩක් වෙලාවට ජනතාව ඉන්නේ. ඒ නිසා සමස්තයක් විදියට රටක් විදියට හිතන ඒ අර කන්සෙප්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ සංකල්පීය මේ පසුබිම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඒක වෙනස් වුණාම අර අපි මෙතන කිව්වා වගේ අපි කොච්චර මේවා කිව්වත් හඬ ගාලා කිව්වත් මේ අපි ඇත්තටම කියනවා දුකට කියන කවි වගේ තමයි ධම්මත් එක මම එකඟ වෙනවා. මොකද අපිට කියන්න සිද්ධ වෙනවා මෙහෙම හැබැයි කිව්වා කියලා කවුද අහන්නේ? දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් මේක මෙහෙම වෙන්න හරියන්නේ නැහැ. මේක මේ මොඩලේට හරියන සරලන විදිහට මේ හිතන කෙනෙක් අපි ගේන්න ඕනේ, පාලකයා කරන්න ඕනේ. මේ උදාහරණයක් විදිහට මොකක් හරි කරන්න ගියොත් එහෙම පරිපාලනාංශයකට අපි කතා කරලා මොන හරි දෙයක් කරගන්න ගියොත් එහෙම ඔබ දන්නවද මේ මට තියෙන ඕනතරම් ඒවා අත්දැකීමක්. මගේ ළඟ මේ කුඩා මේ කොළ කැබැල්ලක් තිබුණා අවුරුද්දක් තිස්සේ. මගේ පුතාගේ යම්කිසි උපැන්න සහතිකයේ පොඩි වරදක් හදාගන්න අවුරුද්දක් පුරාවට මම ඒ කොළ කෑල්ලේ සියලුම හම්බ වෙන වෙලාවන් සහ හම්බුන නිලධාරීන් සහ උන්ට දුන්න මුදල් ඒව ඔක්කොම මම ලියලා තියෙනවා.
ඒ මගේ අත්දැකීම ඒ මම ගත්තේ මේ මගේ මේ කියන්නේ අධ්‍යයන මේවකට අවශ්‍ය දෙයක් විදිහට. හරි පරිපාලනය කොයිතරම් අපේ ඒ කියන්නේ මේ දූෂිත වෙලා තියෙනවද කියලා කියන්නේ. එතකොට ඒ පොඩි කොළ කැලේ ලොකු කතාවක් කියනවා. එතකොට මේ වගේ ලොකු කතා කොච්චරක් තියෙනවද මේක ඇතුලේ. එතකොට ඔබ කියන විදිහට අර වගකීම කියන එක අපිටත් තියෙනවා. ජනතාව විදිහට පුරවැසි විදිහට විද්‍යාර්ථීන් විදිහටත් අපිට තියෙනවා. මොකද අපිත් මොන හරි අඩුපාඩුවක් තියෙනවා. මේ අපි හැමදාම උගන්වනවා. අපි හැමදාම මේ විදිහට හිතන්න පුළුවන් මේ ජන කණ්ඩායම එළියට දාන විශ්වවිද්‍යාල හරහා එතකොට අධ්‍යාපන ක්‍රමෙත් ලොකු වරදක් තියෙනවා. හිතන්න පුරුදු කරන එකෙත් ලොකු වරදක් තියෙනවා. මේ සියල්ලම එක බැලුවාම මේ සමස්තයම මේකට වග කියන්න ඕනේ. මට තව පොඩි කතාවක් මෙතුමා කිව්ව එකෙන් කියන්න ඕනේ අර රස්තිය අදුකාර කතාවට. මොකද මමත් හොඳ රස්තිය අදුකාරයෙක්ගෙන් බැලුවා. මොකද අපි මම හිතන්නේ අපිට මතක ඇති අපි අවුරුදු 8ක් විශ්වවිද්‍යාලවල කාලය ගත කළානේ. මොකද කොළඹට ආවට පස්සේ ඒ රස්තියාදුවෙන් තමයි අපි ජීවිතය ඉගෙන ගත්තේ. ඒ කාලේ ඒ රස්තියාදුව තුල අර මේ ධම්ම කිව්වා වගේ අපිට ඒ රස්තියාදුව තුල අපිට ඉගෙන ගන්න දේවල් තිබුණා. හැබැයි මම එතනදි කිව්වේ අද තියෙන තත්ත්වයේ මේ එතුමා කිව්වා වගේ මේක තියෙන වෙන තැනක මේ කතාව. ඒ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයවත් පිළිබඳව හිතන්නවත් නැති කරලා වෙනමම ලෝකයක මේ මිනිසුන් අතරමං කරපු රස්තියාදුවක් මේ තියෙන්නේ. ඒ සුන්දර රස්තියාදුවට මමත් කැමතියි. මොකද ලෝකයේ ගොඩක් තරුණ කොටස් අපි දන්නවා දැන් විශේෂයෙන්ම අපි තරුණ කොටස් ගැන පොඩ්ඩක් කතා කළොත් එහෙම ඒගොල්ලෝ දැන් සම එහෙම කියන කාට ඒගොල්ලන්ගේ අපේ තියෙන වගේම දේශගුණික වෙනස් කලාපයන් වල ජීවත් වෙන ඒගොල්ලන් යම්කිසි කාලයකට ඒගොල්ලෝ පොඩි තැන් වල රස්සාවල් කරලා කීයක් හරි හම්බ කරගෙන ওই කියන සුන්දර රස්තියාදු අපේ වගේ රටවල ලැබිලා කරනවා. ඒ රස්තියෙන් ගොන් ගන්නේ ලොකු අත්දැකීම්. හැබැයි අපේ රටේ මේ තරුණ පරම්පරාවට ඒක ගන්න දෙයක් නැහැනේ. අද වෙන්නේ එක්ක මද්ද්‍රව්‍ය හරි මොන හරි දෙයක් ඒකට වෙන්නේ. ඉතින් මේ කියන සම්පත් අපි විනාශ කරලා තියෙනවා අමුවේ. කොතනද වැරද්ද? මේ වැරද්ද ගැනනේ අපි කතා කරන්න ඕනේ. මේ වැරද්ද කතා කළොත් මම ඒකයි කිව්වේ. අපි හැමෝම මේකට වැරදි. හැබැයි මේකෙන් වැඩිම වැරදි කරලා තියෙන්නේ මේ රටේ අපි විශ්වාස කළා මේ රටේ මුල් පුටුවට වලට ගෙන ආපු දේශපාලඥයෝ සහ රාජ්‍ය පරිපාලකයෝ. මොකද ඒගොල්ලන් ඒක හරියට කරන්නේ නැති වුනහම ඒ දේවල් හරියට කළමනාකරණය කරේ නැති වුනහම අපිට සිද්ධ වෙලා තියෙනවා මේ කියන දේවල් අද මෙතන කතා කරන්න. හැබැයි මෙතන කොතනින් හෝ පටන් ගන්න ඕනේ කියන මම හැමතිස්සම කිව්වනේ මේ දුලාශී ඒ පටන් ගැනීම කරන්න නම් මම කියන්නේ මේ කතිකාවත විතරක්ම බෑ. අපිට මේක ප්‍රායෝගික තලයට ගේන්න ඕනේ. මේ අපි ඒ ප්‍රායෝගික තලයට ගේන්න නම් මේක අලුතින් හිතන්න පුළුවන් විදිය තැනකට ගේන්න ඕනේ. ඒ අලුතින් හිතන්න නම් මම හිතන්නේ අධ්‍යාපනයේ මූලික වෙනවා. මොකද ඒ අධ්‍යාපනයේ ඊට පස්සේ ඔයගොල්ලන් දන්නවා අද වෙනකොට ලෝකයේ වැඩියෙන්ම මේ සේවාව කරන්නේ ජනමාධ්‍ය වලින්. ජනමාධ්‍ය වල මේ කරන සේවාවන් පිළිබඳව තියෙන ඊටාම මට තියෙන ගැඹුරු විවේචනයක්. හරි. ඒ කියන්නේ ඒවා සම්බන්ධයෙන් ඒ කියන්නේ ඔවුන් ගෙනියන මතවාදයේ උදාහරණයක් විදියට දැන් උදේට සමහරලාට channel එකක් අහගෙන ගියොත් එහෙම ඉස්සර අපිට ඉස්කෝලවල කියන්නේ ඔබට භාෂාව ඉගෙන ගන්න ඕන නම් පත්තරයක් කියවන්න එහෙම නැත්නම් මේ ගුවන් විදුලිය අහන්න කියලා. දැන් ගුවන් විදුලිය ඇහුවොත් අහන්න තියෙන සමහර වචන බැලුවොත් එම මයි ඩාලින් කියලා පටන් ගන්න කොහොමද පැටියෝ මේ හැමදේම සංස්කෘතික වශයෙන්ද අධ්‍යාපනික වශයෙන්ද මේ සේරම වල් බිහි වෙලා. මේවට කිසිම ක්‍රමවේදයක් නැහැ. පාරක යනකොට Tamanට කැමති විදිහට මේ බුලත් කියලා පාරක් ගහන එක වුණත් අපි කියන්නේ ඒකත් සංස්කෘතිමය වශයෙන් වෙනස් වෙන්නට ඕන. මේ රටට ඕනි විනයක්, නීතියක්, නිසි අධ්‍යාපනයක්. හරි නිසි පෙළ ගැස්මක් ඕනේ. මේවා නැතිව අපි යනවා නම් මොකද අපි මොන න්‍යායන් ගෙනල්ලා මොන විදියට අපේ ව්‍යවස්ථාවන් වෙනස් කරගෙන එක තැන්වල බලතල මේ පංගු කරගෙන අපි හදාගන්න එකට වඩා අපිට අවශ්‍ය වෙන්නේ මේවට නිසි පියවරන් ගන්න පුළුවන් විදිහේ ව්‍යුහාත්මක වෙනසක්. මේ වෙනස කරන්න නම් මම හිතන්නේ හැමෝම එකතු වෙන්න ඕනේ. මේ එකතු වීම තුල අපි කියනවා වගේ මේ කතා කරන දේවල් සමහරලාට මේවා පුස්සක් වෙන්න පුළුවන්. මේ කතා කරනවා මේක බලලා මේවා කරන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන්. හැබැයි මේ වගේ අපි ටික දිනක් හරි අපි මෙහෙම හිතන්න පටන් ගත්තොත් මේ හිතන දේ කවුරුන් හෝ 10 දිනක් හරි එතනින් එහාට තව 10 දිනකට ගෙනිච්චොත් මම හිතන්නේ මේක වෙනස් කරන්න බැරි කමක් නෑ. සමා වෙන්න. දැන් ඔබතුමිය කියන ඔය නීතියේ අධ්‍යාපනයේ වෙනස අපි මේ ඇති කරොත් ආර්ථික රටාවේ වෙනස අපිට ඇති කරගන්න පුළුවන්ද? ඒක මේ විෂයන් තුනක් මේ දුලාශී. එතකොට නීතිය ස්ථාපිත රටක අධ්‍යාපනය හරියට යන රටක ඊට පස්සේ අපිට ආර්ථික ක්‍රමය කොහොමද යන්න ඕනේ කියන එක අපිට හදාගන්න බැරි කමක් නැහැ. මම මේකයි කිව්වේ දේශපාලනයේ වඩා එතන තියෙන්න ඕනේ. يعني දැන් මේක හොඳට පැහැදිලි කළා මුලින්ම. ඒ කියන්නේ දේශපාලනයයි ආර්ථිකය වෙන් කරලා ගන්න ඕනේ අපි. ඒ දෙක එකට යන්න බෑ. මොකද දේශපාලනය සඳහා ආර්ථිකය සඳහා. හැබැයි දේශපාලන ආර්ථිකයක් ඊට පස්සේ ගොඩ නැගෙන්න ඕනේ. ඒ දෙකම එක්ක වෙච්ච කම්බිනේෂන් එකක් එන්න ඕනේ. එතකොට දේශපාලනය කියන්නේ තීරණ ගැනීමේ තැන.
හරිද? ඒකත් එක්ක තීරණ ගන්නකොට ඒකට සමපාතවම ආර්ථිකය කියන කාරණේ ඉස්සරහට යන්න ඕනේ. ඒ කාරණේ දෙක එකට බද්ධ වෙන තැනක් තියෙනවා. එතන එක ශක්තිමත් වෙන්නේ මේ දෙක එකට හරියට බද්ධ කරගත්තොත්. හැබැයි අපි යන්නේ මේ දෙක වෙනස් විදිහට. හරි? මොකද දේශපාලනය තුල ආර්ථිකය පිළිබඳ හරි තීරණ ගන්නෙ නැහැ. ඒක මොනවට ඔප්පු වෙලා තියෙනවා. මේ දක්වාම අපිට ගෙනියන්නේ හිඟ මේ මොනවාද මේ අයවැයක් සහිත මේ ආර්ථික ක්‍රමයක්. මෙතරම් අපි මේ මෙහෙම මේ කියන්නේ රටක් අපි ගත්තොත් එහෙම ගන්න සිංගප්පූරුව වගේ රටක් සේවා ආර්ථිකයක් ගෙනියන රටක්. හරි මොනවත්ම නැහැ. මේ ගස් ගෙනල්ලා මේ පෝච්චි පිටින් හිටවලා වතුර ටික මැලේසියාෙන් ගෙනල්ලා දාන රටක්. අපිට මොනවද එහෙම බැලුවොත් නැත්තේ. හරිද? හැබැයි අපි මේ කරලා තියෙන දේ මොකද්ද? මේ දේවල් වෙන් කරලා අපි හඳුනගන්න නැහැ. මේවා ඔක්කොම මික්ස් කරලා එහෙම නැත්නම් මිශ්‍ර කරගෙන අපි මේක කලවම් අර අච්චාරුවක් බවට පත් කරගෙන දැන් අපිට කියනවා මේ අපි දන්නේ නැහැ අර මමුලා වෙලා වගේ මේක මොකද්ද කරන්න කියලා කොතිනින්ද පටන් ගන්න කියලා. පටන් ගන්න තැන් තියෙනවා. මම එකයි කිව්වා ව්‍යුහාත්මක වෙනස රාජ්‍ය ඉඳලම කරන්න ඕනේ. දේශපාලඥයෝ ඉඳලම කරන්න ඕනේ. දැන් උදාහරණ විදියට දැන් මේ රටේ දැන් මේ පාර ඇමති මණ්ඩලය පත් කරාම අපි දැක්කා ඇමති මණ්ඩලයේ තිබුණු සමහර නම් පිළිබඳව බොහොම උපහාසයට පත් වුණා. මැටි ඇමති කියලා දැම්මා නේද? ඊට පස්සේ මේ මොනවාද දුම්රිය මැදිරට බාතික් කැමති එහෙම කියලා. හැබැයි මේවා සම්බන්ධයෙන් යමක් හිතන්න ඕන තැන් ටිකක් තියෙනවා මම කියන්නේ. ඒ හිතන්න ඕන තැන් තියෙනවා මොකද ඒ තැන ඒ දැන් ඕකට පොඩක් ඔය විද්‍යානුකූල නම් ටිකක් දුන්නා නම් ඊට වඩා ඒක දාලා ඒ විෂයන් එහෙම දුන්නා නම් ඊට වඩා හොඳයි. මොකද ඒක එහෙම වුණාම ටිකක් අර සමාජයට අනුගත වෙන මොනවා වුණත් මතක තියාගන්න ඕනේ අපේ මිනිස්සු අපේ ජනතාව යමක් හිතන්න පුළුවන් මිනිස්සු. හරි? ඒකයි මම කියන්නේ මම තාමත් විශ්වාස කරන මම මිනිස්සු දූෂිතයි කියලා කිව්වට ජනතාව දූෂිතයි කිව්වට මම හිතනවා ඒ දූෂිත වෙන්නේ ඒ මිනිස්සු ඒ තරම් ස්මාර්ට් නිසා. ඒ මිනිස්සු ස්මාර්ට්. ඒ කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න ස්මාර්ට්. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නා මෙතනට මේක තමයි කරන්න ඕනේ. ඒ ස්මාර්ට් එක භාවිතා කරන්න ඕනේ. මේ ස්මාර්ට්නස් එක භාවිතා කළොත් මම කියන්නේ මේ කියන දේවල් මේ අර ආපු ඔය කියන ඔය අපි විෂයන් විදිහට බෙදපු දේවල් ටික අපිට යම් තැනකට හිතන්න පුළුවන් තැනකට ගෙනියන්න පුළුවන්. ඒක කොහොමද කරන්න කියන එක සහ කොහොමද කරන්න ඕනේ කියන එක අර මං කිව්ව කම්බිනේෂන් එක ඇතුලේ කරන්න ඕනේ. ඒ කියන්නේ ආර්ථික සහ දේශපාලන කියන ওই දෙකේම ඇතුලේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඕක තනියෙන් යන්න බෑ. ඕක වෙන අරගෙන දේශපාලකයා විදිහටත් ආර්ථික මේවා ගන්න කෙනා ඒක වෙනම විදිහටත් අරගත නිසා තමයි මේ තියෙන වියුල එහෙම නැත්නම් මේ තියෙන මේ ප්‍රශ්නේ මෙච්චර උග්‍ර වෙලා තියෙන්නේ. අනිත් එක මං පැහැදිලිවම කියනවා තවමත් අපි පරක්කු නැහැ අපිට කියලා ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න. හොඳයි. මහාචාර්යතුමා අපේ රටට ගැලපෙන්නේ මොන වගේ ආර්ථික ක්‍රමයක්ද? මේ පවතින ආර්ථික ක්‍රමයේ ගැටලු තියෙනවද? පැහැදිලිවම පවතින ආර්ථික ක්‍රමයේ ගැටලු තියෙනවා. අපි රටක් මේ ආර්ථිකය කියන එක ආර්ථිකය හුදකලා කරගන්න බැරි බව දැන් මෙතන කියුණා. ඒක ඇත්ත. අපිට අපි මේ හිතනවා ආර්ථිකය කියලා කියන්නේ GDP එක වැඩි වුණාම රට දියුණු වෙනවා කියලා. අපට ආර්ථිකයයි සමාජයයි පරිසරයයි මේ තුන එකට යන්න ඕනේ. සමාජය දියුණු නැත්තම් සමාජයේ දියුණුව ආර්ථික දියුණුවට බලපානවා. සමාජයේ ආර්ථිකයේ දියුණුව පරිසරයේ දියුණුවට මේ තුන එකට යන්නේ. මේ තුනම එකට යන්න ඕනේ. අපට හරි ආර්ථික ප්‍රතිපත්තියක් හරි ලීඩර්ෂිප් එකක් තියෙනවා නම් මේ සුන්දර රට මේ සුන්දර මිනිස්සු ඊටාම හොඳ තැනකට අවුරුදු 10ක් ඇතුළත අනිවාර්යෙන් ගේන්න පුළුවන්. මාතෘකාවේ මේ හරි ආර්ථික ක්‍රමය මොන වගේද සකස් වෙන්නේ? හරි ආර්ථික ක්‍රමය කියලා කියන්නේ අපට පුළුවන්කම තියෙන්න ඕනේ රටේ සියලු ජනතාව ආර්ථිකයේ කොටස්කරුවෝ කරගන්න. ආර්ථිකයේ සියලු අය කොටස්කරුවෝ කරගන්න යන්නේ නැතුව රටක් ගෙනියන්න බෑ. අපි ඉස්සරලාම මිනිස්සයා වෙනස් කරන්න ඕනේ. මේ ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා ඒක මිනිස්සුන්ට පේන්න ඕනේ. මේ ප්‍රතිපත්තිය දැන් අපේ රටේ ගොඩාක් කරාට ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙනවා. ප්‍රතිපත්ති හඳුන්වා දුන්න ඒ වගේම අපි ප්‍රශ්න කතා කරනවා. අපි ප්‍රශ්නේ හොඳින් තේරුම් ගන්න ඕනේ. විසඳුම සහ අවස්ථාව හොඳින් තේරුම් ගන්න ඕනේ. විසඳුමෙන් ලැබෙන ප්‍රතිලාභ අපි පැහැදිලිව කතා කරන්න ඕනේ. එතකොට අපට මේ අපි කතා කරන දේශීය ආර්ථිකය කියලා. දේශීය ආර්ථිකය තියෙන්නත් ඕනේ. මේ දේශීය ආර්ථිකයම කියලා මේ කෘෂිකාර්යමේම රටක් දියුණු කරන්න බෑ. අපිට කෑම ඕනේ. අපේ රට පුංචි රටක්. ලොකු ජනගහනයක් ඉන්නවා.
ජනගහනය අතින් ගත්තොත් අපි ලෝකෙ තියෙන 65 වෙනි රට. මිලියන 1.8 වුණාට මෙයාට කෑම ඕන. මේ මහ පොළොව කෑම හදන්නේ. අපේ කෑම අපට බොහෝ වෙලාවට අපේ කෑම අපට හදාගන්න පුළුවන්. හැබැයි හැම එකක්ම බෑ. බැයි නම් ඒක ගේන්න ඕනේ. සමහර දේවල් අපි හදන එකට වඩා අඩු ගානට ගේන්න පුළුවන්. ඒක ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපට ඕනම දෙයක් කරනකොට ඒ කියන්නේ කුෂිකර්මය වෙන්න පුළුවන්, කර්මාන්ත වෙන්න පුළුවන්. අපේ තියෙන ප්‍රශ්නේ ආර්ථිකයේ අපි කරන කිසිම දෙයක ගුණාත්මක බව අඩුයි. cost of production එක වැඩි. cost of production එක අඩු කරගන්නේ කොහොමද? cost of production අඩු කරගෙන අපි හිතනවා මේ තාක්ෂණය ඉන්ට්‍රොඩියුස් කරාම හරි කියලා. මේක තාක්ෂණයත් ඕනේ. හැබැයි තාක්ෂණයෙන් පමණක් මේක කරන්න බෑ. මේකට ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේ සහභාගීත්වය මේ ශ්‍රමයේ කාර්යක්ෂමතාවය ඊටාම වැදගත්. ශ්‍රමයේ කාර්යක්ෂමතාවය ගන්න ඕන තාක්ෂණය සහ යන්ත්‍ර උපකරණ සම්බන්ධ කරගන්න ඕන අපි කාර්මික භාණ්ඩයන් නිෂ්පාදනය කරත් දැන් තියෙනවනේ දැන් අපි දැන් මේ ගවර්න්මන්ට් එක අලුතෙන් මේ ඉන්ඩස්ට්‍රි වලට වෙනම නම් දීලා හදලා තියෙනවා. හැබැයි මේකට අපි මොකක්ද දැන් කරන්න ඕනේ? cost of production එක අඩු කරගන්න කොහොමද කියලා බලන්න ඕනේ. quality වැඩි කරගන්න කොහොමද කියලා බලන්න ඕනේ. අපිට cost of production වැඩි කරගත්තේ නැත්නම් quality අඩු කරගත්තේ නැත්නම් අපිට කිසිම දෙයක් පිටරටකට යවන්න බෑ. අපිට පිටරටකට යවන්න නම් එහෙම වෙනවා. ඒ වගේම අපි මේ import සීමා කරලා මේ කරන්න බෑ. අපිට ඒ හරහා හොඳ දේවල් ලැබෙනවා. දැන් හිතන්න අපි ලුණු කියලා අපි ලුණු හද අපි එක භාණ්ඩයක් ගමු නිෂ්පාදනයක්. අපිට ලෝකේ ලුණු ගේනවා ගෑනලා මේ විකුණන්න පුළුවන් බදුත් ගෙවලා ලෝකේ ඕන රටකින් ගෙනල්ලා රුපියල් 80ට කිලෝ එක මෙහෙ විකුණන්න පුළුවන්. රුපියල් 80යි. හැබැයි දඹුල්ලෙන් ගලේ වලින් ලුණු ටික මෙහාට ගේන්න අපිට රුපියල් 120ක් යනවා. වැලිමඩින් අල ටික මෙහාට ගේන්න රුපියල් 160ක් යනවා කිලෝ එකකට. හැබැයි ලෝකේ ඕන රටකින් අපිට මෙහාට ගෙනල්ලා රුපියල් 80ට 100ට බදුත් ගෙවලා මේක විකුණන්න පුළුවන්. ඒතකොට ජනතාව දැනගන්න ඕනේ. ඇයි අපිට බැරි? මෙච්චර හොඳ පොළොවක් තිබිලා වැලිමඩ අල නිෂ්පාදනය කරන්න බැරි රුපියල් 80ට රුපියල් 60ට කිලෝ එක හදා ගන්න බැරි ඇයි අපිට? ඇයි අපිට ලුණු හදා ගන්න බැරි මේ රුපියල් මේ 60ට විතර කිලෝ එක ඊට අඩු ගානට කිලෝ එක? එහෙම පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඒකේ මොකක්ද වරද? ඒකේ වරදක් තියෙනවා. ගොවියගෙත් වරදක් තියෙනවා. ගොවියට හරියට ඒ අවශ්‍ය දේවල් අපුහුණු අපි ලබා දීලා නැහැ. අපේ රටේ මේ ප්‍රතිපත්තිවල තියෙන ප්‍රධාන වරදක් නිසා මේ ආර්ථික ඉස්සරහට ගෙනියන්න බෑ. අපි නිකන් කීවට හරියන්නේ නැහැ. අපි පැහැදිලිවම ක්‍රමවේදයක් තියෙන්න ඕන ආර්ථිකය ගෙනියන්න නම් කාර්යක්ෂමතාවය වැඩි කරන්න. සමාජයේ ඉස්සරහට සතුටින් මිනිසුන්ට ජීවත් වෙන්න ඕන නම් අපට මේ මිනිස්සුන්ගේ සහභාගිත්වය අරගෙන මිනිස්සු සතුටින් ජීවත් වෙන්න මේ පෞද්ගලිකව තමන්ගේම යහපත සඳහා වැඩ කරන සංස්කෘතිය නැති කරන්න ඕනේ. මේක ඇත්තටම දීර්ඝ කතාවක්. ව්‍යාපාර කරනවා කියලා කියන්නේ අද මිනිස්සු හැම කෙනෙක්ම බලන්නේ තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් තමන්ගේ වාසියට හරව ගන්න එක. මිනිස්සු පුරුදු කරන්න ඕනේ තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳලා තමන් ප්‍රතිලාභ ලබන්න. අද ඒක සිදු වෙන්නේ නෑ අපේ සමාජයේ. අනිත් අයගේ ප්‍රශ්නේ ලෙඩා පාවිච්චි කරනවා තමන් ගොඩ යන්න. ඒ කියන්නේ දොස්තර පාවිච්චි කරනවා ලෙඩාව තමන් ගොඩ යන්න. ව්‍යාපාරිකයා තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් අවශ්‍යතාවය පාවිච්චි කරනවා තමන් ගොඩ යන්න. හැම කෙනෙක්ම බලන්නේ අනිත් එක්කෙනාගේ ප්‍රශ්නේ තමන් ගොඩ යන්න. හැබැයි අනිත් එක්කෙනාගේ ප්‍රශ්නේ විසඳලා දීලා දුන්නොත් පොදු ප්‍රශ්නේ විසඳුවොත් තමන්ගේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒ හින්දා අපි මේ ව්‍යාපාර තියෙන්නේ මොකටද කියලා අපි තේරුම් ගන්න ඕනේ. රජයේ ආයතන තියෙන්නේ මොකටද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ආර්ථිකය මොකටද ඕනේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. වෘත්තීන් මොකටද තියෙන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. මට මිනිත්තුවක් දෙන්න මම මේක අවසාන වශයෙන් මේක පැහැදිලි කරලා දෙන්න අපිට කොහොමද අපි ආර්ථිකය හදන්න ඕනේ, සමාජය හදන්න ඕනේ, පරිසරය හදන්න ඕනේ කියන දැනට.
අපි හැම කෙනෙක්ම උත්සාහ කරලා මම කලින් කිව්ව පෞද්ගලික අවශ්‍යතාවයන් වැඩ කරන්න හැම කෙනෙක්ම අපි පුරුදු වෙන්න ඕන මොකටද මේවා තියෙන හිතන්න ඕන. වෘත්තියක් තියෙන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි. දොස්තර ඉන්නේ මිනිසුන්ගේ පේන් එක නැති කරන්න ජීවිත ආරක්ෂා කරන්න. ඒක තමයි ඒකේ පරමාර්ථය. ඒක කරන්න ඕන. හැම වෘත්තියම තියෙන්නේ එහෙම. හැම රජයේ ආයතනයක්ම තියෙන්නේ ඒ නිලධාරි වෙනුවෙන් නෙමෙයි. ජනතාවගේ ප්‍රශ්න පොදු යහපත. පොදු යහපත ඉටු කරොත් පෞද්ගලික යහපත සිදු වෙනවා. අපි කෘෂිකර්මය ගැන කතා කරා. දැන් මෙතන මේ පරිසරය ගැන කතා කරා. මේ මහ පොළොව රැකෙන්න ඕන. වතුර ගැන කතා කරා. වතුර තාම දෙන්නේ 50%යි ලංකාවේ. ලංකාවේ මේ ප්‍රශ්න වලට විසඳුම් ගේන්නේ නැතුව වතුර අද කිව්වා කන්ටමිනේට් මේ දූෂණය වෙනවා කියලා. රටක් සංවර්ධනය වෙනකොට ටික නගර වශයෙන් හරි අපේ මහ පොළොව අපිට නැති වෙනවා. හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕන. හැම කෙනෙක්ම තියෙන්න ඕන සස්ටේනබල් බිහේවියර් එක. ඒ කියන්නේ මේ හැම පුජ්‍යලයේ ගාවම තියෙන්න ඕන මොකද්ද මේ තිරසාර හැසිරීම. මේ තිරසාර හැසිරීම Taman ළඟ නැත්තම් Tamanට බලාපොරොත්තු වෙන්න බෑ හොඳ සමාජයක්. Tamanට බලාපොරොත්තු වෙන්න බෑ හොඳ ආර්ථිකයක්. Tamanට බලාපොරොත්තු වෙන්න බෑ හොඳ මේ පරිසරයක්. Taman වටේ පරිසරය හරියන්න නම් ආර්ථිකය හරියන්න නම් Tamanගේ තිරසාර බිහේවියර් එක තියෙන්න ඕන. වතුර ගැන මම ඒකට අන්තිම වශයෙන් මම එකතු කරන්නම්. දැන් වතුර ගැන කතා කරන්නේ. ලෝකේ රටවල් දියුණු වෙනකොට මේ පරිසරය රැක ගන්නවා. මේ පරිසරය නැත්තම් අපි ඔක්කොම ඉවරයි. මහ පොළොව නැත්නම් මහ පොළොව තමයි ඊටාම වැදගත් සම්පත. ඒක තමයි නැවත භාවිතා කරන සම්පත. අපි ඉන්න මේ මහ පොළොව තව විශාල කොටසක් මේක භාවිතා කරන්න. මේක තමයි වතුර කෑම ඔක්කොම තියෙන්නේ. අපි නගර සංවර්ධනය කියලා කියනවා. ගෙවල් දෙනවා ආණ්ඩුව. හැමතැනම ඉඩම් කඩ ගෙවල් දෙනවා. කෘෂිකර්මයක් කරන්න බෑ. වතුර කන්ටැමිනේට් වෙන්නේ ලෝකේ අනිත් රටවල් දියුණු රටවල්. මේක කරන විදිහක් තියෙනවා. නගරයක් හදනකොට ඒ টয়ලට් වේස්ට් යන්නේ එක ලයින් එකක. ඒක දාන්නේ මහ පොළොවට. මේ පුංචි රටේ හැමතැනම පර්චස් 10ට 5ට කඩලා මේ වේස්ට් ටික මහ පොළොවට දැම්මෙන් පස්සේ මොකද වෙන්නේ? මේ මහ පොළොව විනාශ වෙනවා. ජනගහනයේ වේගයෙන් වැඩි වෙනවා. නිවාස වැඩි වෙනවා. පාරිභෝජනය වැඩි වෙනවා. එතකොට වෙන්නේ මේව ඔක්කොම විනාශ වෙනවා. අපි පුරුදු කරන්න ඕන මිනිස්සුන්ව පුළුවන් තරම් ඇකියුමුලේට් කරන්න නෙමෙයි. පුළුවන් තරම් ෂෙයා කරන්න. පුළුවන් තරම් අපි අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න. හැම පුජ්‍යලයකම Taman දකින හැම ප්‍රශ්නයක්ම විසඳන්න ඕන. Tamanට පුළුවන් ප්‍රශ්න විසඳන්න. හැම එක පොඩි වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්. අපි ඒව කරන්නේ නැහැ. කරන්නම් වාලේ වැඩ කරගෙන යනවා. නගර සංවර්ධනය කියලා කියනවා. ගෙවල් බෙදාගෙන ඉඩම් කඩාගෙන යනවා. මේ සංවර්ධනය කියලා කියන්නේ ඉතාම වැරදි නිර්ණායකයක් ගෙනත් තියෙන්නේ. මේ ආර්ථිකය කියන එක ගෙනත් තියෙන්නේ ඉතාම නරක තැනකට, විනාශයකට ගෙනත් තියෙන්නේ. මේ ගම්වල මිනිස්සු මෙතුමිය කියපු විදිහට ඉල්ලන්නේ මේ ලොකු දේවල් නෙමෙයි. මේ අයට අද්දි දරුවට උගන්වන දේ හරියට කරලා දුන්නොත් එයාට බරක් නැතුව සෞඛ්‍ය ටික හරියට තියෙනවා නම්, බොණ්ඩ වතුර ටික තියෙනවා නම්, කමංගේ ගොවිතැන් කරගෙන යන්න ඒ පහසුකම් ටික තියෙනවා නම්, ඒ මිනිසුන්ට වෙලාවට යන්න බස් එකක් හරියට තියෙනවා නම් ඉතාම සරල මිනිස්සු ජීවත් වෙනවා. අද මිනිහෙකුට වැඩ කරලා ජීවත් වෙන්න පුළුවන්ද? මේ රටේ. මේ රට ආර්ථිකයේ විකෘති අපි කලින් කියපු විදිහට. වැඩ කරාට ජීවත් වෙන්න බෑ. ඒ වැටුපෙන් ජීවත් වෙන්න බෑ. සියලු දේවල් මම බලාපොරොත්තු වෙනවට වඩා විශාල වශයෙන් එමිල වැඩි. මේක පුදුම ප්‍රශ්නයක්. ඉතින් මේ මිනිස්සුන්ට ඕන රජයේ වගකීමක් තියෙන ආර්ථිකය හදන්න. මේ වියදම ජනතාවගේ වියදම පාලනය කරන්න ඕන. මේ වියදම ආදායම අපි හදන්නේ මේ ආදායම වැඩි කරගන්න තමයි උත්සාහ කරන්නේ. ආදායම කොච්චර වැඩි කරත් වැඩක් නැහැ. පුජ්‍යලයේ ආදායමවත් මේ රජයේ ආදායමවත් වැඩි කරන්න වියදම අපි හරියට පාලනය කරන්නේ නැත්තම් ණය කොච්චර ගත්තත් ප්‍රශ්නයක් නැහැ. රජයක් ණය ගත්තට ප්‍රශ්නයක් නැහැ. ණය හරියට පාවිච්චි කරන්න ඕනේ. ජපානයේ විශාල ණයක් තියෙනවා.
සියට තමන්ගේ ජීඩීපකින් 200ක් විතර තියෙනවා. ඇමරිකාවේ විශාල ණයක් තියෙනවා. රජයේ ණය ගන්න බය වෙන්න ඕනේ නැහැ. රජයක් ණය ගන්න අරගෙන ණය හරියට පාලනය කරන්න ඕනේ. පුජ්‍යලයක් ණය ගන්න බය වෙන්න ඕනේ. ණය රිටර්න් කරන්න ඕනේ. ඒ නිසා රජයක් ණය අරගෙන රජයේ හරියට මේ කළමනාකරණය කරගත්තොත් ණය ටික හරියට වියදම පාලනය කරගත්තොත් විනිවිදභාවය තිබ්බොත් අපේ මේ කාර්යක්ෂමතාව වැඩි කරගත්තොත් ගුණාත්මකභාවය වැඩි කරගත්තොත් මේ රටේ මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. හැම පුජ්‍යලයකෙම ජීවිතේ වටිනවා. හැම පුජ්‍යලයකටම මූලික අවශ්‍යතා ටික තියෙන්න ඕනේ. හැම කෙනෙක්ගේම අවශ්‍යතා ඉෂ්ට වෙන්න ඕනේ. ඒක තමයි රටට ආදරය කියලා කියන්නේ. නිකම් බොරු හිස් වචනයක් නෙමෙයි. මහ පොළොවට ආදරය කරන්න ඕනේ. මහ පොළොවේ සම්පත් වැඩි වෙන විදිහට වැඩ කරන්න ඕනේ. මිනිස්සුන්ගේ ජීවිත වැඩි දියුණු වෙන විදිහට වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරොත් රට සංවර්ධනය වෙනවා. ආර්ථිකයේ GDP එක වැඩි වුණාට පමණක් වැඩක් නැහැ. අපි පරිසරයත් ආර්ථිකයත් මේ සමාජයත් ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ. හොඳයි. අපි සූදානම් වෙනවා කාලාත්‍රේ කතා බහෙන් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි නැවතත් මුණ ගැහෙමු. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. කාලාත්‍රේ කතා බහ තුලින් අපි අද කතා කරේ ආර්ථිකය පිළිබඳව. අපේ මාතෘකාව තුට්ටු දෙකක් ඇති පෙට්ටගමක්. ධම්මස මේ අපි විරාමයට කලින් අපේ රටේ තියෙන ගැටලු ආර්ථිකය වෙනස් වෙන්න ඕනේ කොහොමද මේ කාරණා පිළිබඳව කතා කරා. දැන් හැමදාම අපි මේ විදිහට අපේ රටේ ප්‍රශ්න ගැන කතා කරනවා. හැබැයි නිසි පිළියමක් පිළිතුරක් කියන්නේ නැහැ. ඔව් ඉතින් එකක් තමයි මේක ව්‍යාකූල වෙලා තියෙන තරමේ හැටියට ගත්තොත් එහෙම පිළිතුරු එච්චර ලේසි නෑ. පිළිතුරු ඉදිරිපත් කරන්න තරම් පුළුවන් මට්ටම කරන ඒ තරම්ම ලෙඩාගේ තත්ත්වය බොහොම නරකයි. ඒ කියන්නේ වෛද්‍යවරු සෑහෙන ප්‍රමාණයක් ඕනි වෙනවා මේ ඔපරේෂන් එකට. එහෙම නැත්නම් ගත්තොත් එහෙම මේ ක්‍රියාන්විතයට. මම හිතන්නේ මෙහෙම එකක්. නමුත් මම මේක ටිකක් අර වියුක්ත මාතෘකාවක් නිසා එක්තරා විදිහේ වියුක්ත පිළිතුරක් දෙන්නට මම කැමතියි. ඒක තමයි මේ අපි කොහොමද අපේ රටේ ආයතන සහ අපේ ඔය කිව්ව නීතිය නැත්නම් අපේ හැම ශාස්ත්‍රයක්ම ජනතාවාදී ශාස්ත්‍ර බවට පරිවර්තනය කරන්නේ කියන කාරණය. උත්තර ඒක. මේවා ජන කේන්ද්‍රීය නැත්නම් ජනතාවාදී වෙන්නට ඕනේ. එකක් තමයි ඒක පෞද්ගලිකවත්. උදාහරණයක් විදිහට විසාක කිව්වා තමයි මේ අපි හැමෝම මතේ වැරදි තියෙනවා කියලා. ඇත්ත. දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා කතා කරනකොට ඇත්තටම අපි කතා කරනකොට කාටද හිතෙන්න පුළුවන් මේ අය නම් සෑහෙන මේ ප්‍රශ්න නැති නැත්නම් අඩුපාඩු නැති කට්ටිය කියලා නේ අපි මේ හිතලානේ කතා කරන්නේ. මොකද රූපානි වැඩසටහන ආවට පස්සේ ඒකෙන් අල්ලන්න බෑ අපේ ඇත්ත තත්ත්වය. මොකද අපිත් සෑහෙන ප්‍රශ්න ඇති. මොකද ඒව අහුවෙන්න නම් අපිත් එක්ක ආශ්‍රය කරන්න ඕනේ නැත්නම් අපිත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ළඟත් අනේක විදිහට ප්‍රශ්න තියෙනවා. නමුත් රූපානි වැඩසටහනකට ආවට පස්සේ ඉතින් අපි ගොඩක් හොඳ දේවල් කතා කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා මේ අපි ගැන එක්තරා විදිහ මිත්‍යා හදාගන්න එපා කියලා මම ඉල්ලා හිටිනවා මේක බලන අයගෙන්. නමුත් මූලික වශයෙන්ම අවධාරණය කරන්න කැමතියි. ඔබ අහනකොට මේකට උත්තරේ මොකක්ද කියලා. අපේ රටේ මේ ආයතන හැම එකක්ම ජනතා කේන්ද්‍රීය වේ යුතුයි. අර මේ අනුර කියපු එකට මම ගොඩාක් එකගයි. මොකද හේතුව අපි ගුරුවරු බවට පත් කරලා තියෙන්නේ අපිට රස්සාවක් දෙන්න ඕන හින්දා නෙවෙයි. අපි මේ රටේ ශිෂ්‍ය ප්‍රජාවට සහ ජන සමාජයට සේවය කරන්න ඕනි කියන එකට තමයි අපිට ගෙවීම් කරන්නේ. ඒ වගේම වෛද්‍යවරයෙක් ගත්තට පස්සේ ඔහුට රස්සාවක් දීලා තියෙන්නේ ඔහුට ගොඩ යන්න නෙමෙයි අනුරගේ භාෂාවෙම කිව්වොත් එහෙම ජන සමාජයේ ලෙඩ සුවපත් කරන්න. දැන් මෙන්න මේක ලොකු ගැටලුවක්. මම ඉතාමත්ම සංයුක්ත උදාහරණයකින් මගේ කතාව නවත්තන්න එක පැහැදිලි කළා. මම ඊයේ පුරහල නැත්නම් ටවුන් හෝල් එකේදී දැකපු ඉතාමත්ම අනුවේදනීය සිද්ධියක් මෙතෙන්ට ගැලපෙනවා. ඒක තමයි මේ කවුරුත් කිව්වොත් රාජ්‍ය ඔසුසලට එහා පැත්තේ තියෙන ලොකු ඖෂධ වර්ග විකුණන සමාගම ඉස්සරහ පිට මේ කුඩා වාහනයක් නවත්තලා තිබුණා. ඒක නවත්තන්න වෙන තැනක් නැහැ ඇත්තටම. නවත්තන්න වෙන තැනක් නැහැ. එතකොට පොලිසිය ඇවිල්ලා ලියනවා. දැන් පොලිසිය කාටද කියන පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඔව්. නීතිය තමයි අහලා ක්‍රියාත්මක කරන්නේ. එතකොට අර එතන මේ වාහන තදබදයක් තිබුණ නිසා මගේ වාහනේ මම ටිකක් නවත්තගෙන ඉන්න සිද්ධ වුණා විනාඩියක් විතර. එතකොට අර වාහනේට එක්කන තරුණ කෙනෙක් ඔහු බැහැලා යනවා පොලිසිය ළඟට. මං හිතන්නේ ඔහුගේ දුක කියන්න. මම වාහනේ බලනකොට මම දැක්කා යාගේ බිරිඳගේ ඔඩොක්කුවේ හිටියේ අඩුම ගානේ සතියක්වත් වයස දරුවෙක්. මම මගේ ඇස් ඉතාම
හොඳට මම බලපු සිද්ධියක් සහ මම ඉතාමත්ම කම්පාවට පත් වුණ සිද්ධියක්. මා හිතන්නේ අර පියා යන්න ඇත්තේ තරුණ පියා මට වෙන නවත්තන්න තැනකුත් නැහැ. බෙහෙත් ටික ඉක්මනට අරගෙන මම මේ සතියක් වයසේ දරුවත් එක්ක මම්මගේ නෝනත් එක්ක ගෙදර යන්න ඕනේ. මොකද හේතුව අපේ රටේ හැම තැනක්ම හදලා තියෙන්නේ ජනතාව ගැන හිතලා නෙවෙයි. ජනතා කේන්ද්‍රය මම අහන්නේ එයා වාහනේ පාක් කරන්නේ ඔළුව උඩද? වාහනේ නවත්තන්නේ ඔළුව උඩද? එතන ලොකු බෙහෙත් කඩයක් තියෙනවා නම් ඒ බෙහෙත් කඩේ නවාතැන් පහසුකම් දීලත් නැත්තම් හරියම ආකාරයකට ඒතර පොලිසිය ක්‍රියාත්මක කරනකොට කාටද කියලා නීතිය තමයි ක්‍රියාත්මක කරේ කියලා. නීතිය මිනිස්යන් සඳහා නෙවෙයිද? නීතියට යුක්තිය හා සාධාරණය කියන එක අදාළ නැද්ද? මේක බරපතල ප්‍රශ්නයක් දුලාශේ. මේ රටේ තියෙන ගොඩක් ආයතන සහ ගොඩක් අංශ ජනයා ගැන හිතන්නේ නැහැ. මම නම් පොලිසිය වෙලාවෙ කරන්නේ හරි ඉක්මනට කියලා බෙහෙත් ටික අරන් එන්න. අපි නොනවයි දරුවයි බලා ගන්නම් වාහනේම දෙවිච්චාව කියලා කියන එක. නමුත් පොලිසියම කියන්නේ දැන් ඒක පොලිසියට ප්‍රශ්නයක් වෙනවා. මම මේ කෙටි උදාහරණයක් ගත්තට මේක කෙටි නැහැ. මේක හරි ගැඹුරු උදාහරණයක්. මට හිතුණා ඒ වෙලාවේ ඒ දරුවා මගේ දරුවෙක් කියලා. ඒ පියා මම කියලා මට හිතුණා. මගේ බිරිඳ තමයි මේ අත්දැකීමට මුහුණ දෙන්නේ කියලා හිතුණා. ඒක බරපතල කාරණයක්. අපේ රටේ හැම පාරක්ම වෙළඳු අල්ලගෙන ඉවරයි. වෙළඳු පාරයිනේ කඩවල් හැදුවට පස්සේ වාහනවල යන මිනිස්සු, පයින් යන මිනිස්සු වෙන මොකක් කරන්නද? එහෙමනම් තියෙන්න ඕනේ විධිමත් නම් අපි අපේ වෙනම තියෙන්න ඕනේ කඩමණ්ඩි වෙනම තැනක. පාරක් කියන්නේ හැමෝටම අයිති තැනක්. නමුත් ඔබ හොඳට හොයලා බලන්න ලංකාවේ හැම පාර අයිනක්ම වෙළෙන්දෝ විසින් අත්පත් කරගෙන ඉවරයි. මොකද නියාමනේ. ඊට පස්සේ කියන වාහන නවත්තන්න තහනම් කියලා. එහෙමනම් වෙළඳාම තහනම් කරන්න ඕනේ. මේකයි තියෙන ප්‍රශ්නේ දුලාශේ. ඒ කියන්නේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ අධ්‍යාපනය මානව කේන්ද්‍රීය නැහැ. අපේ නීතිය මානව කේන්ද්‍රීය නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීම මානව කේන්ද්‍රීය නැහැ. අපේ වෙළඳපොළ මුළු මනින්ම මානව කේන්ද්‍රීය නැහැ. ඒ කියන්නේ මුළු මනින් මේකට මානව විරෝධී විතර වැඩ කරන්නේ. උදාහරණයක් විතර ගත්තොත් එහෙම මට අනුර කතා කරනකොට මතක් වුණ එකක් මම කියන්නේ. මේ වෙළඳපොලේ වගකීම ප්‍රගතිශීලී සමාජය කරන වගකීම මොකද්ද? ජනයාවට හරියම ගුණාත්මක වශයෙන් බහන් අලෙවි කළා ඔවුන් සතුටින් තැබීම. නිදහස සහ සතුට කියන එක රාජ්‍යක ජනයාට ලැබෙනවා නම් ඒ රාජ්‍ය තමයි සංවර්ධන රාජ්‍ය කියලා අපි හඳුනාගන්නේ. නැත්නම් ඔබ හිතන්න කොරෝනා වෛරස් එක එහෙම නැත්නම් COVID-19 වලට පස්සේ හැමෝටම කිව්වා අත හොදන්න කියලා. අත හොදන්න කියලා කිව්වා. එහෙම නැත්නම් මොකද්ද කියලා තියන්නේ? ඔබ අත හොදන්න නැත්නම් අත අර මොකද hand sanitizer. ඒ කියන්නේ විස බීජ හරන ද්‍රව්‍ය. මේ විස බීජ හරන ද්‍රව්‍ය මිලිලීටර් 100ක ගාන කීයද? මේ රටේ සමෘද්ධිලාභීන් කොච්චර ඉන්නවද? ජීවත් වෙන්න විදිහක් නැති කොච්චර ඉන්නවද? ඒ කට්ටිය අත හොදන්න ඕනේ නැහැ. එහෙමද? ඒ කට්ටියගේ අතට විස බීජ එන්නේ නැහැ. හැබැයි වෙළඳපොළ දශමිකින් මානුෂ්‍ය වෙලා තියෙනවාද මේ අන්ත අසරණ දුප්පත් ජනයාට අත හොදන්න ඕනේ. ඒ නිසා මේ hand sanitizer ගාන අඩු කරන්න ඕනේ කියලා. හැම එකක්ම රුපියල් 200න් උඩ. හැබැයි ගෙදරක උදව්වට එන මෙහෙකාර සේවය යෙදෙන කෙනෙකුට දවසකට හම්බෙන වැටුප කීයද? ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ අපි මොන විසඳුම් ඉදිරිපත් කරත් වැඩක් නැහැ මේ සමාජයේ මානුෂීය වෙන්නේ නැතුව. ඒ නිසා අපි යෝජනා කර යුත්තේ මගේ විසඳුම තමයි කරුණාකර අපි අපේ අධ්‍යාපනය ගෙනෙමු මානව කේන්ද්‍රීය තැනකට. අපේ නීතිය ගෙනෙමු, අපේ සෞඛ්‍ය ගෙනෙමු, අපේ ප්‍රවාහනය ගෙනෙමු, අපේ දේශපාලනය ගෙනෙමු. දේශපාලනය කියන්නේ ප්‍රයිවට් බස්කාරයෝ කෑලි එකතු කරනවා වගේ ඡන්ද එකතු කරන එක නෙවෙයි. ජනතාවට ප්‍රීතිය සහ ගෞරවය ලබා දෙන එක, නිදහස ලබා දෙන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හැම තැනක්ම ගැටලු සහගතයි. මම මෙහෙම කියන්නම් මම හැමතිස්සම හිතන දෙයක් තමයි මේක දැන් විවේචනය නොකරමු කියලා. මොකද මට මං සමාජ විවේචනය කරනවා, මගේ දරුවෝ සහ මගේ පෙම්වතිය මාව විවේචනය කරනවා. විවේචනය කරන්නේ මෙහෙමයි. ඔය හැමදාම කරන්නේ දේවල් විවේචනය කරන එක කියලා. ඒ නිසා මං යාලට පොරොන්දු වුණා මං ආයෙ විවේචනය කරන්නේ නැහැ කියලා. හැබැයි අමාරුයි. මම විවේචන නෙමෙයි කිව්වේ. මම අර ඊයේ මම දැකපු සිද්ධිය කිව්වේ මේක හරි අනුවේදනීය සිද්ධියක්. කිසිම හිත්පිට නැති විදිහට සයිලොක් මස්රාත්තලම ඉල්ලුවා වගේ. අර සතියක් වයස දරුවා. මොකද අනිවාර්යයෙන්ම මේ දරුවා සතියක් වයසයි. ඒ මූණේ මට කියන්න පුළුවන් මොකද මම දරුවෝ 3 දෙනෙක්ගේ පියෙක්. එක් දරුවෙක් අහිමි වුණා. ඒතර දරුවෝ 4 දෙනෙක්ගේ පියෙක් මම. එහෙම ගත්තට පස්සේ මට තේරුණා ඒ දරුවාගේ වයස. ඒක දිහායේ මානුෂිය බලන්නේ නැතුව අර බෙහෙත් සමාගම ඉස්සරහ පිට බෙහෙත් ගන්න ගිය මිනිස්සුන්ට දරුකොලයක් ලියනවා නම් මොකද්ද අපේ සමාජයේ මානුෂිකම? ගැටලුව තමයි දුලාසේ කඩ දානකොට පාර අයිනේ නවත්තන්න තැන් නැත්තම් වාහන නවත්තන්නේ කහටගස් දිගිලියේද කොළඹ කඩෙන් බෙහෙත් ගන්න? නැත්තම් වියලුවේද? මගේ ගමේද? නැහැ. කඩේ ළඟ නවත්තන්න වෙන්නේ.
එහෙමනම් මොකද කරන්න කඩේ අයින් කරන්න ඕනේ නවත්තන්න පුළුවන් තැනකට ගෙනියන්න ඕනේ. මේ විදිහට අර විසාකගේ වචනේ මම පාවිච්චි කරන්නම් ප්‍රතිව්‍යුහගත කරේ නැත්තම් මේ ක්‍රමය මොන කතා කිව්වත් මේකෙන් ගොඩේමක් නැහැ. හොඳයි. විශාකා සූරිය බණ්ඩාර මහත්මිය ප්‍රශ්න ටික පැහැදිලි. විසඳන්න කොහෙන්ද පටන් ගන්න ඕනේ? විසඳන්න පටන් ගන්න තැන මම හිතන හොඳ ආරම්භයක් දුන්නා ධම්ම. ඒ වගේම ඒකට තව ඊට ඉස්සෙල්ලා හොඳ ආරම්භයක් දුන්නා මේ මහාචාර්ය අනුර. ඇත්තටම මේක තමයි විසඳන්න තියෙන ක්‍රමය. මම ඒකට තව ටිකක් දෙයක් එකතු කරන්නම්. සමාජය ගොඩක් ආත්මාර්ථකාමී වෙලා. ඒක තමයි මට ගොඩක්ම හිතෙනදී. ඒ කියන්නේ ඉස්සර එහෙම නැහැ. ඉස්සර කියන්නේ ඉස්සරත් එහෙම තියෙන්නේ නැති. හැබැයි ඉස්සරත් එක දැන් අපි චුට්ටක් ඉස්සරනේ. අපි මේ හැමෝම ටිකක් ඉස්සරනේ. දැන් බලනකොට ඒක ඊට වඩා ගොඩක් වෙනස්. දැන් මගේ දරුවා මගේ පුංචි කාලේ හිතන විදිහට වඩා වෙනස්. පිටස්තර දරුවෙක් දිහා බැලුවත් ඒක එහෙමමයි. ගොඩක් ආත්මාර්ථකාමී. මේ ආත්මාර්ථකාමීත්වය තමයි මේ මෙතනදී එක පැත්තකින් වුණේ. මොකද මේ සිද්ධිය බැලුවම ඒක තේරෙන්නේ ඒක සහ අර මනුස්සකම ගිලිහුණු සමාජයක් අපිට තියෙන්නේ. පළවෙනියට මේක දෙන්න ඕන ඒක මොකද ඒක එහෙම නැති වුණොත් ගොඩක් දේවල් අපිට හදන්න අමාරුයි. හදන්න අමාරු කියන අපි මොනවා කිව්වත් අපි මොන දේ කතා කළත් උදාහරණයක් විදිහට බස් එකක ගැබිනි ආසනයක් කියලා වෙන් කරන්න ඕනේ නැහැ. ගැබිනියක් කියලා කිව්වහම එතනම තියෙන්න ඕනේ මේ මාතෘත්වයක් දරන්න ඉන්න ගැහණියක් සඳහා මේ ආසනය අපි කවුරුන් හෝ නැගිටලා දෙන්න ඕනේ කියලා. එimhe දෙන්න ඕනේ කියලා කියන්නේ මොකක්ද? ඒ සමාජයේ එතනම තියෙනවා ලොකු දුර්වලකමක්. හරි. දැන් පොඩක් සමාජික කාන්තාව සහ දරුවන්ගේ අතර දෙන තැන අනුව කියනවනේ සංවර්ධනය එක මානයක් කියලා. එතකොට අපේ මේ හැම බස් එකම පූජ්‍ය පක්ෂයට ගැඹිඩියට පළවෙනියටම දේශපාලඥයෙක් කියලා කරන්නේ බස් දැන් ප්‍රවාහන එහෙම මේ සේවා වලට ආපු ඇමතිවරු භාගයක්ම කළේ ඒ පළවෙනියට ඕක. ඒක එහෙම කරන්නේ ඇයි? එහෙම කරන්න වෙන්නේ ඇයි අපිට? ඒක හිතන්නේ නැති නිසා. හරි. මේ දරන්නේ අපේම සමාජයේ දරුවෙක් කියන එක හිතන්නේ නැති නිසා. ඇයට මෙහෙම යන්න බෑ. ඒක නිසා ඇයට මේ ආසනේ දෙන්න ඕනේ කියලා හිතන්න මානසක් අපිට නැති නිසා. හරි. එතකොට මෙන්න මේවා තමයි අපි වෙනස් වෙන්න ඕනේ. අපේ රටේ බැලුවොත් එහෙම මේ හැම තැනකම මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ඔය කියන මානුෂීය මුහුණවර දෙන්න ඕනේ. ඒක වගේම තව කෙනෙක්ට ඇගීමක් දෙන්නට ඕන. ඒ ඇගීම කියන එක ඒ වැලියු කියන වචනය ගත්තොත් එහෙම ඒක ප්‍රමාණාත්මක කාරණේ වෙනම කාරණයක්. ඒ කියන්නේ සමහර වෙලාවට ඒක කියන්න පුළුවන් මේ වෛද්‍යවරයෙක් දැක්කහම අපි සමහරලාට මේ සහ ඒ කියන්නේ අපි මේ මම වෛද්‍යරයා විතරම ගන්නව නෙවෙයි මම කියන්නේ සමාජයේ යම්සි තරාතිරමක හොඳ රැකියාවක් කරන කෙනෙක් දකිනකොට අපි දෙන ගෞරවයයි ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඔය සාමාන්‍ය මට්ටමේ අපි දකින කුලී සේවකයෝ වගේ කෙනෙක් දකින කෙනෙක්ට අපි දෙන ගෞරවය අතර ලොකු වෙනසක් තියෙනවා. අපි බලන්න පොඩක් ඔය දැන් මේ කියන කාරණේත් ඇතිනේ. ඕක ප්‍රාඩෝ එකක් වුණා නම් මේ ඔබ කිව්වා වගේ ඒ නවත්තපු වාහනේ ප්‍රාඩෝ එකක් වුණා නම් බෙන්ස් එකක් වුණා නම් ඊට වඩා මම හිතන්නේ ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. සමහරට ඔය කියන නිලධාරිය කියලා බෙහෙත් ටික අරන් ගෙනල්ලා දෙන්නත් තිබුණා. හරි. මේකයි වෙනස් වෙන්න ඕනේ. හරිද? මේ තත්ත්වය වෙනස් වෙනවා. ඇගීමක් තියෙනවා. ඒක ප්‍රමාණාත්මක කාරණය. ඒ එක එක රැකියාව වලින්වත් මිනිස්යාගේ තරාතිරම සුදු කළු වලින්වත් ඒවා වෙන්න නරකයි. මේ සමාජයේ අපි හැමෝටම මිනිසුන්ට වටිනාකමක් තියෙනවා. මම අගය කරනවා ඒ වචනේ මහාචාර්ය අනුරගේ. මොකද වටිනාකමක් නැති සමාජයක තවත් කෙනෙක්ට වටිනාකමක් දෙන්න මිනිස්සෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වටිනාකම දෙන්න පටන් ගන්න නම් මම හිතන්නේ ඒක මම කාන්තාවක් විදිහට මම හිතනවා ඒක පොඩ්ඩක් ගෙදරින් පටන් ගන්නවා නම් හොඳයි කියලා. ඒ වටිනාකම දෙන්න. අර කිව්වා වගේ අපි ආගම ගැන වැඩියෙන් කතා කරනවා. මේ ආගමෙන් අපිට කරන්න පුළුවන් කියන්නේ ආගම නෙමෙයි මම කිව්වොත් අපේ බෞද්ධ දර්ශනය ගත්තොත්. හරි. ඒක ගත්තොත් එහෙම එකෙන් කරන්න පුළුවන් දේවල් බොහෝයි. අද ඒක විවේචනයට ලක් වෙලා තියෙනවා. ඒක ඉතාමත් උපහාසයට ලක් වෙලා තියෙනවා. ඒක යම්කිසි මාර්ගයක් කරගන්න පුළුවන්. මොකද අපේ වගේ රටකට මොකද සමහර රටවල් ඒව ගැන දේවල් එනකොට අපිට සමහර මාවත් හොඳටම තියෙනවා පෙනි. හැබැයි අපි ඒවා එකක්වත් අනුගමනය කරන්නේ නැහැ. ඉතින් මේ කියන ප්‍රමාණාත්මක ඇගීම, වටිනාකම, ඒ වගේම මානුෂීය මුහුණුවර සහ ආයතනික සම්බන්ධයෙන් ගත්තොත් සහ අර කිව්වා වගේම මතාමත් නැවතත් කියන්නේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් කරන තැන්වලට මේ කියන ආලේපන ටික අපි ගල්වන්න ඕනේ. එහෙම ගැල්ලුවේ නැති වුණොත් මම හිතන්නේ මේ රට අපි හිතන තැනට අපිට යන්න බෑ. අපි කතා කරන එකත් බොරු වැඩක් වෙනවා කියන එක. වටිනාකමක් නැති දෙයක් බවට පත් වෙනවා කියන එකයි. ඔබතුමා යමක් එකතු කරනවද මේ වෙනුවෙන් මහාචාර්යතුමා? අපි මේ හැම දෙයක්ම තියෙන්නේ ආර්ථිකය, ආයතන හැම දෙයක්ම පොදු යහපතට. පොදු යහපත සිදු වෙන්නේ නැත්නම්
අපි කරන කිසි දෙයකින් පළක් නැහැ. හැම කෙනෙකුටම තරාතිරම නැතුව තමන්ගේ සේවය ලබා ගන්න හැකියාව තියෙන්න ඕනේ. තරාතිරම නැතු නොසලකා හැම කෙනෙකුටම මේ සමාජයේ යහතින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම තමයි වෙන දියුණු රටවල් තමන්ගේ සියලු ප්‍රතිපත්ති සියලු ආයතන සකස් කරගෙන තියෙන්නේ. ලංකාවෙත් එහෙම සමහරු ඉන්නවා. සමහර ආයතන තියෙනවා මම මේක අගයන්න ඕනේ. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල තියෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමා ඊටාම හොඳට ඒක කළමනාකරණය කරගෙන හොඳ සේවාවක් ඊටාම ලස්සනට ඒක තියාගෙන තමන්ගේ කාර්යාලේ හොඳ සේවාවක් තමන්ගේ සේවකයෝ ටිකත් එක්ක කරනවා. සමහර පොලිස් ස්ථානපතිවරු ඉන්නවා තමන්ගේ සේවාව එහෙම කරනවා. සමහර ලයිබ්‍රරි තියෙනවා. සමහර ස්ප්‍රිතාල තියෙනවා. ඒකේ නායකයා උඩ තමයි ඒක තීරණය වෙන්නේ. මේ හැමෝටම පුරුදු කරන්න ඕනේ. මේ හැම දෙයක්ම තියෙන්නේ පොදු යහපත සඳහාමයි. පාසලට දරුවා දාගන්න පුළුවන් නම් කිසිම කරදරයක් නැතුව තමන්ගේ ගෙවල් ළඟ පාසලට ඒක මිනිස්සුන්ට ලොකු සහනයක්. ස්පිරිතාලට ගියන් පස්සේ ආයේ ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් කවුරුවක් ගත් බලපෑමක් නැතුව තමන්ට බෙහෙත් එක ගන්න පුළුවන් නම් ඒක සහනයක්. තමන්ට ලැබෙන අවම වැටුපෙන් ඒ කියන්නේ ලංකාවේ අඩුම වැටුප හම්බෙන පුජ්‍යලයා ඉන්නෝනේ. මේ වැටුප ගන්න පුජ්‍යලයට තමන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරගෙන යහතින් ජීවත් වෙන්න පුළුවන් නම් අන්න අපට හොඳ ආර්ථිකයක් හොඳ සමාජයක් තියෙනවා. හොඳයි. අන්න එතෙන්ට තමයි අපි මේක ගෙනියන්න ඕනේ. අද කාලාත්‍රයේ කතාබහ තුළින් අපි කතා කරේ බොහොම මේ පුළුල් විෂයපතයක් සම්බන්ධව සුභවාදී ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක්. මාතෘකාව බොහොම පුළුල්. අපි ලොකු උත්සාහයක් දරුවා අපිට ලැබුණු කාල වේලාව තුළ මාතෘකාව වෙනුවෙන් උපරිම සාධාරණයක් කරන්න. ඒ වෙනුවෙන් අද දායකත්වය ලබා දුන්න විද්වත් මණ්ඩලය මතක් කරන්නම්. අපිත් එක්ක එකතු වුණා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්මදිසානායක මහතා, ඒත් එක්කම නීතිඥ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාඛා සූර්යබණ්ඩාර මහත්මිය. ඒත් සමගින් අපිත් එක්ක එකතු වුණා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුරු කුමාරතුමන්ගේ මහතා. තිදෙනාටම ආයුබෝවන්, බොහොම ස්තුතියි. අපි සූදානම් වෙනවා කාලාත්‍රයේ කතාබහ වැඩසටහනින් සමුගෙන යන්න. හැමෝටම එක විදිහට සලකන රටක්. එහෙම රටක් ගැන අපිට හීනයක් තිබ්බනේ. අපි ඒ හීනය බොඳ වෙද්දී එක එක්කෙනාට ඇඟිල්ල දික් කරා. වගකීම විවිධ පාර්ශවවලට යොමු කරා. හැබැයි වගකීමේ වැඩි කොටසක් අපේ අතේ තියෙන හින්දා අපි මීට පස්සේ කටයුතු කරද්දී තීන්දුව తీරන ගද්දී දෙතුන් පාරක් හිතමු. ඒ ප්‍රමාණවත් වේවි. සුබවාදී අනාගතයක් වෙනින් ප්‍රාර්ථනය අදත් ඔබට යහපත් හිතක්. ආයුබෝවන්.